සඳහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ආරාධනා කරන්නට ඉතාමත් මෙත් සිතින් තව සිහිපත් කරනු ලබනවා. අප දේවානන්ද විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති පුෂ්ප කුමාර දයානන්ද මහත්මයාට මෙත් සිතින් සිහිපත් කරනු ලබනවා. දැහැත් වට්ටිය පිළිගන්වමින් ආරාධනා කරන්නට. හොඳයි හැමදෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය තුන්වරක් කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ සද සමන්නත්ති ඒතං පිවත භික්ඛවෝති අම්බලන්ගොඩ දේවානන්ද මහාවිද්‍යාලයේ ආචාර්ය පතුගිදර ආනන්දාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති ගෞරවනීය බලංගොඩ ධම්මදින්න පණ්ඩිත හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික වාසනාවන්ත සුපින්වතුනි අද උතුම් පොසොන්පුර පසළොස්වක පොහොව දවසේදී
මේ පින්වත් හැමදෙනාම විශේෂයෙන් අපේ පාසල් දරුවන් හැමදෙනාම එකට එකතු වෙලා මේ පවතින ව්‍යසනකාරී පරිසරයේ වුණත් ධර්මයට තියෙන ලෙන්ගතුකම, ධර්මයට තියෙන ආදරය, ධර්මයේ ශ්‍රවණයට තියෙන කැමැත්ත නිසාම මේ විදිහට දුරස්ව ඉඳගෙන වුණත් අද දවසේදී ඔබට දහම් පද කිහිපයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. අද මහා වාසනාවන්ත දවසක්. බෞද්ධයන් ඉමහත් ගෞරවයෙන් සමරන පොහොයවල් වලින් එකක් තමයි පොසොන් පුර පසළොස්වක පොහොය. වෙසක් පොහොය වගේම පොසොන් පුර පසළොස්වක පොහොය අපේ ඊටාම අභිමානයෙන් ගෞරවයෙන් සමරනවා. ඒ සමරන්න හේතු වෙච්ච කාරණා රාශියක් තියෙනවා. පොසොන්පුර පසළොස්වක පොහොය දවස අපිට වැදගත් වෙන්නේ අපේ ශාන්තිනායක තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මය අපේ ලංකාද්වීපයට ලැබුණු උතුම් දවස, වාසනාවන්ත දවස තමයි අද දවස. මෙවැනි දවසක තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස අපේ ලංකාද්වීපයට වැඩම කරලා මේ උත්තම භූමියට, මේ රටට ඒ උතුම් දහම දායාද කළේ. එවැනි වාසනාවන්ත දවසක අපි තරමක අවාසනාවන්තව ඇත්ත හැටියට තමයි වර්තමානයේ කටයුතු කරන්නේ. අපි විතරක් නෙමෙයි, අපේ ලංකාවත් ඒ වගේම මුළු ලෝකයම අප්‍රමාණ අසරණ බවකට පත් වෙලා ඉන්න මොහොතක්. අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති විදියට මේ මුළු ලෝකයම වෙලාගත්ත මේ භයානක මේ ව්‍යසනය, මේ භයානක වෛරසය නිසා අපි හැමෝටම මොකද වුනේ? සිද්ධ වුණා එකට ගොදුරු වෙන්න. ඒ ගොදුරු වීම අපිට බලපාලා තියෙන්නේ ලංකාවාසී අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම. එක ප්‍රදේශයකින් ආරම්භ වෙලා ක්‍රමානුකූලව ටිකෙන් ටික ඒක ව්‍යාප්ත වෙලා මේක දිගට ගිහිල්ලා දැන් ලංකාව ආක්‍රමණය කරලා තවත් බොහෝ රටවල් ආක්‍රමණය කරලා අවුරුදු ගාණක් තිස්සේ අපි හැමෝම එක තැනකට මුළු ගන්වලා ඉන්නවා. එහෙම මුළු ගන්වලා ඉන්න නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ඉගෙන ගන්න ඒවා, ඒ වගේම වෙනත් රාජකාරී කටයුතු, ඒ වගේම අනිකුත් සියලුම දේවල් සිද්ධ කරන්න වෙලා තියෙන්නේ පින්නතුනි තාක්ෂණය භාවිතා කරලා, වෙනත් ක්‍රමවේද භාවිතා කරලා. එක පැත්තකින් ගත්තාම ලෝකයේම හරි අවාසනාවන්ත කාලයක් පසු කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ලංකා වාසීන් විදිහට අපි ඒ අවාසනාවට ගොදුරු වෙලා. එවැනි පරිසරයක අපේ බලාපොරොත්තුව තමයි කෙතරම් පරිසරය අවාසනාවන්ත වුණත්, ගැටලු ප්‍රශ්න කෙතරම් අපිට ආවත් අභියෝගාත්මක විදිහට අපි ජීවිතයට මුහුණ දෙන ක්‍රමවේදය අපේ ලෝතුරා බුදුහාමුදුරුව අපට දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරලා තියෙන මේ අභියෝගවලට මුහුණ දෙන ඉගැන්වීම ඉගෙනගත්ත ශ්‍රාවකයෝ විදිහට ඔබත් මමත් අපි සියලුම දෙනාමත් මේ වෙලාවේ කටයුතු කරන්න ඕනි කොහොමද, මේ වෙලාවේ හැසිරෙන්න ඕනි කොහොමද කියන කාරණය තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒ නිසා විද්‍යාලයක් විදිහට ඔබ විද්‍යාලයක්, ඒ වගේම ගුරු භවතුන් මේ හැමදෙනාම ඉතාම හොඳ කල්පනාවකින් තමයි මේ කටයුත්ත සංවිධානය කළේ. මොකද නිරන්තර දරුවන්ට ආදරය කරන, නිරන්තර දරුවන්ගේ යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන විද්‍යාලාධිපතිතුමා, ගුරු භවතුන් ඇතුළු මේ හැමදෙනාම එකතු වුණේ මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න මේ 15ක දවසේ, පොය දවසේ මේකේ තියෙන වටිනාකම දන්න නිසා. පින්නතුනි මේ ව්‍යසනයත් එක්ක ගලපලා තමයි මම ඔබට අද දහම් කාරණා පැහැදිලි කරන්නේ. හේතුව තමයි අපි මොනවා කරන්නත් ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වීමේ අයිතිය, ජීවත් වීමට ඇති ඉඩ තමයි මේ රෝගය නිසා අපිට නැති කරන්නේ. ඒ නිසා අපි මේකත් එක්ක අපේ ජීවිතවලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක තමයි අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. දැන් පාසල් පෙළ පොත් ගත්තොත් එහෙම 10 වසරේ
බුද්ධ ධර්මයේ පොතේ පළවෙනිම පාඩම තියෙන්නේ සිදුහත් චරිතයේ අභියෝග. දැන් ඕක පෙළ පොතට දාලා තියෙනකොට අපේ ගොඩ දෙනෙක් හිතුවා ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙ හිටියා මේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ අභියෝග ටික ඉතින් පාඩමට අපි පාඩම් කරගන්න ඕනේ විභාගේ පාස් වෙන්න ඕනේ කියලා අපි ඒ ටික පාඩම් කරා. ඊට පස්සේ 11 වසරට යනකොටත් තියෙනවා තව අභියෝග ටිකක්. 11 වසරේදී තියෙන අභියෝගය තමයි බුද්ධ චරිතයේ අභියෝග. ඒ පාඩමත් අපි පාඩම් කරලා O level වලට අපි සූදානම් වුණා. දැන් ඔය අභියෝග අපිට ඔය පෙළ පොතට පාඩම් විදියට එකතු කරේ ඕක කියවලා ඕක පාඩම් කරලා විභාගේ සමත් වෙන්න විතරක් නෙමෙයි. අභියෝග අපිට එනකොට දරුවෝ ඒ අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ ඒවත් එක්ක කටයුතු කරලා කොහොමද අපි ජීවිතේ ජය ගන්න කියන එක අභියෝග ජයගත්ත උතුමන්ගේ ඉගැන්වීම් වලින් සහ චරිත කතා වලින් අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. ඒ පාඩම තමයි අපේ ජීවිතයට අපි මුහු කරගන්නේ. ඒක විභාගයේ විතරක් බලාපොරොත්තු කරන එකක් නොවෙන්නට ඕන. බලන්නකො සිද්ධාර්ථ චරිතයේදී අභියෝග වලට මුහුණ දීපු ලස්සන අතිශය අභියෝග තිබුණානේ ඔබ දන්න. ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබන එක ලැබුවට පස්සේ අප්‍රමාණ අභියෝග රාශියකට මුහුණ දුන්නා. ඔය සියලුම අභියෝගات එක්ක තමයි අපේ ජීවිත ඉදිරියට යන්නේ. එතකොට මේකත් අභියෝගයක්. මේ ඇවිල්ලා තියෙන්නේ අතිශය අභියෝගයක්. මොකද්ද මේ අභියෝගය? දැන් අභියෝග අපිට අලුත් දෙයක්ද? නෑ අපිට අලුත් දෙයක් නෙමෙයි. දැන් හැමෝම අහනවා අපෙන් ආමුදුරුවනේ මේ වගේ දේවල් ගැන ත්‍රිපිටකයේ බණ පොතේම උගන්වලා තියනවාද? කියලා දීලා තියනවාද මේ බණ පොතේ මේ කොරෝනා කියලා දෙයක් ගැන? එහෙම අහන අය ඉන්නවා. එහෙම අහුවට පස්සේ මට තියෙන ගැටලුව තමයි ඇත්තටම ත්‍රිපිටක බණ පොතේ කොරෝනා කියලා වචනයක් අහුවෙලා නැහැ අපිට. COVID-19 කියලා නැහැ. එතකොට සුනාමි කියලා එකක් තිබුණා. නෑ සුනාමි කියලා එකක් තිබෙත් නැහැ. හැබැයි පින්නතුනි දරුවනේ මේ හැම කතන්දරයකම ත්‍රිපිටකය පුරාවටම කොරෝනා ගැන තියෙනවා. සුනාමි ගැන තියෙනවා. මේ මහා යුද කලකෝලාහල ගැන තියෙනවා. හැබැයි අපි සර්ච් කරන්නේ අපි හොයන්නේ ඒ වචනෙන් තියනවාද කියලා. ඒ වචනෙන්. මේ ලෝකෙට වෙන විනාශ, මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් හැම දෙයක් පිළිබඳවම ලෝතර බුදුහාමුදුරු ඉතාම පැහැදිලිව ත්‍රිපිටක බණ පොතේ කියලා තියෙනවා. ඒ කියලා තියෙන දේවල් අපි හරියට පරිශීලනය කරේ නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ. එකක් කල්පනා කරලා බලන්නකො දැන් ඔය කියන ඔය කතා කරන ඔය හැම සිද්ධියක්ම ඔය හැම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට යටත්නේ. ඒ ලක්ෂණ තුනට යට. ඒකෙන් පිට කතා කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. හැබැයි අපි ඕක කියනකොටම අනේ ඕක දන්නේ නැත්තේ කවුද? ඕක හැමෝම දන්නවා. ත්‍රිලක්ෂණය දන්නේ නැත්තේ කවුද කියලානේ කිව්වේ. ත්‍රිලක්ෂණය අපි දන්නවා. හැබැයි අපි ඒක ප්‍රායෝගිකව අත්දැකලා නැහැ. අත්දැකලා නැහැ. අපි සාමාන්‍යයෙන් දන්නවා මේ ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා යනවා. අපි වයසට යනවා. අපි විනාශයට යනවා. අපි අනිත්‍යයි, දුකයි. එහෙම කියලා අපි නිකන් සාමාන්‍යයෙන් කියන. හැබැයි ප්‍රායෝගිකව මේක ලෝකයට දකින්නට අවස්ථාවක් සැලසුනහම අන්න එතන තමයි අපි ධර්මය අවබෝධ කරගත්තා වෙන්නේ. දැනගත්තා වෙන්නේ. එතකොට පින්නතුනි දරුවනේ ඉතිහාස කතා බැලුවත් අපි ගොඩාක් ඉතිහාස පොත්පත් පරිශීලනය කරනකොට අපිට පේන දෙයක් තමයි ඉතිහාසෙ මේ වගේ ව්‍යසන වෙලා නැද්ද? වෙලා තියෙනවා. මහා පරිපාලන ව්‍යසන වෙලා තියෙනවා. සමහර සාගත කාලවල ඇවිල්ලා තියෙනවා. ඒ සාගතවලදී අප්‍රමාණව මිනිස්සු මැරිලා තියෙනවා. ගම්මාන පිටින් විනාශ වෙලා තියෙනවා. විවිධ රෝගාබාධ හැදිලා මුළු ගම්මාන පිටින් අද වගේ දියුණු සමාජයක් නෙමෙයි ගම්මාන පිටින් තනි කරලා දැන් ඔය අපි කියන්නේ නිරෝධායනය කළා කියලානේ ලොක්ඩවුන් කරනවා කියලා කියන්නේ. ඒ වගේ කවුරුවත් යන්නේ නැතුව ඒ ගමට තවත් ලෙඩ වෙන අයත් ඒ ගම් වලට ගිහින් දාලා ඒ ගම්මාන පිටින්ම මිය ගිය අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේම සාගත ඇවිල්ලා ඒ වගේම මහා නියඟවල් ඇවිල්ලා අපේ මිනිස්සු අප්‍රමාණව ඝාතනය වෙච්ච මිය ගිය අවස්ථා තියෙනවා. දැන් අපි දන්නවා මේ වගේ සාගත ආපු සමහර අවස්ථාවල භික්ෂුන් වහන්සේලා ධර්මය ආරක්ෂා කරගෙන තියෙන්නේ අර වැලි ගොඩවල් ගොඩ ගහගෙන ඒ වැලි ගොඩේ ඉඳගෙන තමයි වයසක භික්ෂුන් වහන්සේලා ධර්මයේ උගත් දැනුගත් භික්ෂුන් වහන්සේලා වතුර බිඳුව මේ තොල තෙමාගෙන තරුණ භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය උගන්වලා තියෙනවා. එහෙම කාල සීමාවක් පසු කරලා ඒ අපි නොදන්න අපි නොදකපු ඉතිහාසය අපි චුට්ටකට පැත්තකින් තියලා වර්තමානයේ අපිට ලැබිච්ච අත්දැකීම් අපි කතා කරමුකෝ දැන්. සාමාන්‍යයෙන් අවුරුදු ගානකට කලින් ඔබේ අම්මගෙන් අහන්න, ඔබේ තාත්තගෙන් අහන්න.
අත්දැකීම් කිහිපයක් ගැන. ඔබ ගොඩ දෙනෙකුට පුංචි දරුවන්ට නැති වුණාට සාමාන්‍යයෙන් දන්න අය දන්නවා දැන් අවුරුදු ගානකට කලින් යුද්ධයේ අත්දැකීමක් වුණා. අභියෝගයක් වුණා. බලන්නකො යුද්ධයෙන් අපි පාරට බැස්සට පස්සේ අපි ආයෙ නැවත එනවද කියන අවිශ්වාසයෙන් අපි ගියේ. එහෙම කාල සීමාවකුත් උන් අපි පහු කළා. ඒකත් ලොකු අභියෝගයක්. රජයට අභියෝගයක්. මිනිසුන්ට අභියෝගයක්. පොඩි දරුවන්ට අභියෝගයක්. ඒ අම්මලා තාත්තලා ඒ දවස්වල සමාජයට ඔබ චූටි වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා එළියට බයිනකොට දෙන්න එක බස් කියන්නේ. එහෙම යුගයකුත් තිබුණා. ඒවත් අභියෝග. තාත්තා බස් එක යනවා අම්මා කෝච්චිය යනවා. මොකද දෙන්නම ගිහිල්ලා හදිසියෙ බෝම්බයක්වත් ගැහුවොත් එහෙම දෙන්නම නැති වුණොත් දරුවෝ කවුද බලාගන්නේ කියන ඒක ගැන හිතලා අම්මලා තාත්තලා වෙනම ගිය අවස්ථා තියෙනවා. ගමනක් ගිහිල්ලා ගෙදරට එනකම් විශ්වාසයක් නැති යුගයක් අපි පාස් පහු කළා. එතකොට ඒක කොහොම හරි ඒ අභියෝග ඒ කාලේ හිටපු නායකයෝ මිනිස්සු හැමෝම රටක් විදියට එකතු වෙලා ඒ අභියෝග ජයගත්තා. දැන් ඒ නිසා අපි නිදහසේ සුසුම් හෙලන જાතිය. ඊට පස්සේ එහෙම අපි ආවට පස්සේ වුණාව මූද ගොඩ ගැලුවා. අපේ රටේ විතරක් නෙමෙයි. ඉතින් අපි වගේ පොඩි රටකට එහෙම විපතක් වුණාම මේක ලොකුවට බලපාන. මූද ගොඩ ගල්ලා දහස් ගාණක් අපේ ජීවිත මිනිසුන්ගේ ජීවිත නැති වුණා. ඒකත් අභියෝගයක්. මිනිසුන්ට උණීටි හිතන්න නැති වුණා. බලන්න. සමහර ගෙවල් වල දුව ඉද්දි පුතා ඉද්දි ගෙදර අනිත් ඔක්කොම නැති වුණා. සමහර මුළු පවුලම නැහැ. තාත්තා විතරක් ඉතුරු වුණා. අම්මා විතරක් ඉතුරු වුණා. චූටි අතදරුවෝ විතරක් ඉතුරු වුණා. සමහරලාට මුළු පවුල් පිටින්ම නැත්තරම නැති වුණා. නේද? කවුරුවත් නැතුව සමහර අය තනි වුණා. ඔයගේ අතිශය භයංකාර අභියෝග වලට මේ වර්තමානයේ අපි දන්න ඉතිහාසය ආසන්න ඉතිහාසය අපි මුහුණ දුන්නා. ආසන්න කාලේ අපි මුහුණ දුන්නා. බලන්න එතකොට. ඔයගේ අභියෝග වලට හොඳින් මුහුණ දෙමින් ආපු ගමනේදී ඔන්න අපිට ආවා කොරෝනා කියලා ව්‍යසනය. COVID-19. ඒකත් අභියෝගයක්. ඒ අභියෝගය ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් ඉඳලා අපි දැන් අවුරුදු දෙකකටත් වැඩි ඒ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. දැන් අපි ඒකෙන් හොඳට බැට කාලා තියෙනවා. දැන් ඔබ මේ ගෙදරට වෙලා හිටියට ඔබේ අම්මා තාත්තා ඒකෙන් බැට කනවා. ඔබ ඒකෙන් බැට කනවා. මම ඒකෙන් බැට කනවා හාමුදුරු කෙනෙක් විදියට. ඒ වගේම නායකයෝ මේ කාටවත් ඒක වෙනසක් නැහැ. හැමෝම ඒ මේ ව්‍යසනය නිසා මහ විශාල විදියට පීඩා විඳිනවා. කරදරයටපත් වෙලා තියෙනවා. මේ කරදර පීඩාවන් මේ හැම එකක්ම විඳදරාගෙන දැන් අපි ටික ඒකට අත්හැඩ ගැස්සෙමින් අපි දිගින් දිගට එනවා. මේ එන ගමනේදී මේක අභියෝගයක් විදියට අපි හැමෝම තනිව බාර ගන්නවා. දැන් මේ අභියෝගය ඔබේ අම්මා තාත්තා බය නැතුව බාර අරන් තියෙනවා. ඒ නිසා තමයි ඔබට කොහෙවත් යන්න දෙන්නේ නැතුව ඔබ ගෙදර තියාගෙන දරුවෝ ටික ගෙදර තියාගෙන කොහොම හරි කන්න බොන්න දෙන්න ටික හදාගන්න. ඒක තාත්තට ලොකු අභියෝගයක්. අම්මට ලොකු අභියෝගයක්. ඒ අභියෝගයේ අම්මා තාත්තා ඉන්නවා. එතකොට පාලකයෝ විදියට පාලකයෝ කොහොම හරි උත්සාහ කරනවා මේක ඉක්මනින් ව්‍යාප්ත වීම වළකලා මේක අපේ රටේ ඉක්මනින්ම අතු ගාලා දාන්න. මේ ව්‍යසනේ නැති කරලා දාන්න. ඒගොල්ලෝ ඒ අභියෝගය ජය ගනිමින් ඉන්නවා. ඒ අභියෝගය බාර අරගෙන ඒකට ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ආරක්ෂක අංශ ඒ අභියෝගය බාර අරගෙන ඒ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. බලන්න මේක ලස්සන. සෞඛ්‍ය අංශ සුළු සේවකයාගේ ඉඳලා වෛද්‍යවරු දක්වා ඒ අභියෝගය බාර අරගෙන ඒ අභියෝගයට තදින් හොඳ ශක්තිමත් පුරුෂයෝ විදියට මුහුණ දෙමින් ඉන්න. බලන්නකෝ අපේ කොයිද අපේ මේ රට ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. අපි හැම වෙලාවෙම ඍණාත්මකව කතා කරන්නේ. අපේ රටේ කොහෙද ආරංචි උනේ මේ වැඩ දාලා ඒ කියන්නේ සේවයෙන් ඉවත් වුණා ඉල්ලා අස්සුණා කියලා මේ කොරෝනා වලට බය වෛද්‍යවරු නැහැ. තාම නම් එහෙම උනේ නැහැ. පිටරටවල එහෙමත් වුණා. සාමාන්‍ය සේවකයෝ ඉල්ලා අස්සුණා. නෑ අයින් වෙලා ගියේ නෑ. සේවය අතහැරලා දාලා ගියේ නෑ මේකට බය. අපේ මිනිස්සු මේ අභියෝගයට ශක්තිමත් මුහුණ දෙමින් ඉන්නවා. ඔය විදියට අර ඉහළ තැන ඉඳලා සාමාන්‍ය ගෙදර ඔබේ අම්මයි තාත්තයි ඔබේ ගෙදර ඉන්න අයියලා අක්කලා ඔබ මේකට මුහුණ දෙමින් ඉන්නවා. ඒ අතරේ ශිෂ්‍ය ජීවිතයක් ගෙවන පාසල් දිවියක් ගෙවන දරුවෝ හැටියට ඔබ මේ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. ලේසි අභියෝගයක් නෙමෙයි. යාළුවෝ ටික දැන් දුරස් වෙලා පාසලට යන්නේ නැහැ. පන්ති කාමරේ අර හිටපු කල්ලිය නැහැ. ඒ ගුලිය නැහැ, කට්ටිය නැහැ. යාළුවන්ගේ ආදරය ලබා ගන්න විදියක් නැහැ. ළඟට වෙලා පැන්සලක් දීගෙන පොත දීගෙන හැමදේම කතා බහ කරගෙන හිටපු ඒ ලෙන්ගතු යාළු මිත්‍රයෝ ටික චුට්ටක් අපිට ඈඩ් කරන්න වෙලා. නෑදෑයෝ ටික අපිට ඈතින් තියන්න වෙලා. අසල්වාසීන් ටික අපිට ඈතින් තියන්න වෙලා.
අපිට ගොඩක් ආදරය කරන අපේ ගුරුවරු ටික ඈතින් තියන්න වෙලා. ওই විදිහට අපිට මේ ලොකු අපසරියක් අපිට අහිමි කළා. ඒ වගේම අපේ දුරස් කරලා තියෙනවා. දැන් එතකොට දරුවෝ විදිහට ඔබත් මේ අභියෝගේ බාර අරගෙන මේ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. ලේසිද බලන්න මේ වැඩි නෑ. ඒකට ඔබ මුහුණ දෙමින් ඉන්නවා. එතකොට අපිට දැන් ඉස්සරහට ඇවිල්ලා පන්ති කාමරේ උගන්වන්න බැරි නිසා අපි මාර්ගගත ක්‍රම ඔස්සේ දැන් අධ්‍යාපනයට හුරු වෙලා. ඉස්සර ෆෝන් එකක් ජීවිතේට අල්ලලා වීඩියෝ කැමරාවක් ඔන් කරගෙන ඒක ඉස්සරහින් ඉඳගෙන ඉගෙන ගන්න නැති පාඩමක් බලපු නැති කෙනාට දැන් මේක කරන්න වෙනවා. අර ඈත පිටිසර ගමේ ඉන්න දුවට ඒක කරන්න වෙනවා. ඈත පිටිසර ගමේ ඉන්න පුතාටත් ඒක කරන්න වෙනවා. ජීවිතේට ගෙදර කැමරා ෆෝන් එකක් නොතිබිච්ච ගෙදරට කැමරා ෆෝන් එකක් ගේන්න වෙනවා. සමහර වෙලාවට මහ උසාල රූස ගසුන්ට නගින්න වුණා. බලන්නකො කොච්චර අභියෝගද කියලා. ඒ අතර මිනිසුන්ට කන්න බොන්න ටික නැති වුණා. ඈ දුගී දුප්පත් ඇත්තෝ එදා වේල හම්බ කරගෙන කැම ටික කාපු එදා වේල හොයාගෙන දවසේ කටයුතු ටික සරි කරගත්ත බොහෝ දිනෙකට අභියෝගයක් වුණා. බලන්නකො. ඒ විතරක් නෙමෙයි කිසිම දෙයක් නැති ගෙදරක් නැති කන්න ටිකක් නැති යාචකයන්ට ඒක අභියෝගයක් වුණා. පාරින යාචකයට අපි ගිහිල්ලා අපෙන් ඉල්ලගෙන කාපු ඒ යාචකයට මේක අභියෝගයක් වෙනවා. එතකොට ඔය ගම් නගරවල ඔය ගම්වල මේ පාරවල් තොටවල හිටපු බල්ලපූසටත් ඒක අභියෝගයක් වෙනවා. වෙනද මිනිස්සු තැන් තැන් වල හැසිරෙනවා කෑම බීම තැන් තැන් වල තියෙනවා. ඒ නිසා ඒ අයට කෑම බීම තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මේ ඇවිද්දත් පුළුවන්. දැන් සත්තුන්ටත් ඒක අභියෝගයක් වෙලා බලන්නකො එතකොට. ලෝකේ හරි පුදුමාකාරයි දරුවෝ. ලෝකේ හරි පුදුමාකාරයි. එතකොට මේ අභියෝගයක් විදිහට අපි අරගෙන මේක අපි දිනන්න ඕන. මොකද බෞද්ධයා කියලා කියන්නේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ අනේ අපොයි අහෝ අනේ මොකද්ද මේ වෙන්නේ කියලා මුළු ගහිලා ඉන්න જાතියක් වෙන්න බෑ. අපි කියන්නේ මේ කනගාටුවටපත් වෙනවා නැත්නම් දැවෙනවා නැත්නම් විලාප නගනවා. අපි කියන හූල්ලනවා කියලා. ඔබේ වචනෙන් කිව්වොත් එimhe මේක සමාජයේ තියෙන හූල්ලනවා කියලා. මොකක් හරි දෙයක් වුණා හූල්ලේ. අයියෝ බලන්නකො වෙච්ච දෙයක්. අනේ බලන්න වෙලා තියෙන දෙයක්. මොන විනාශයක්ද මේ වෙන්නේ? අද අන්න 50ක් මැරිලා. අයියෝ 100ක් මැරිලා. අර ඉන්දියාවේ ඌ ගාලා මැරෙනවා. දෙයියනේ කියලා ඕම් උල ගහගෙන අතත් ගහගෙන ඉන්නවා. එහෙම ඉන්නද අපිට මේ බණ උගන්නේ? එහෙම ඉන්නද අපිට මේ නිර්මල දහමක් මේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගෙනත් දුන්නේ? නැහැ. එහෙම ඉන්න නෙමෙයි. මේ ලෝකයේ ස්වභාවය ඕක තමයි. ඒ ලෝකේ ස්වභාවයට අපි මුහුණ දෙන්න ඕන කොහොමද කියන එක තමයි දහමෙන් අපිට උගන්වලා තියෙන්නේ. ඒ දහමෙන් උගන්වලා තියෙන දහම් පද තියාගෙන අපි මොකද කරන්නේ? අපි මේ වෙලාවේ තැවෙමින්, දැවෙමින්, දුක් වෙමින්, කනගාටු වෙමින්, ශෝක කරමින් අපි මොකද කරන්නේ? හූල්ලන්න නම් අපිට බන ඕනේ නැහැ. මේ උත්තම දහම අපිට ඕනේ නැහැ. මේකේ අපිට කියලා තියෙනවා මේ වගේ අභියෝගයකට මේ වගේ දේවල් වලට ව්‍යසනයකට අපි මුහුණ දෙන්න ඕන කොහොමද කියලා. ඒ නිසා අපි මූලිකවම මම ඔබට ඔබේ අවධානය යොමු කරනවා කරුණු කිහිපයක්. කාරණා කිහිපයක් පිළිබඳව. ඒ කාරණා කිහිපය තමයි පින්නතුනේ දරුවනේ දැන් අපිට සෞඛ්‍ය අංශ වලින් ආරක්ෂක අංශ වලින් රටේ දැනුවත් කරලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. ඒ කියන්නේ පිරිසිදුව ඉන්න, පිළිවෙලට ඉන්න, තැන් තැන් වල යන්න එපා, දුරස්තව ඉන්න. දැන් මීටර 2 වෙලා මීටර 2ක් විතර ඈතින් ඉන්න. දැන් බලන්න මොනවද මාස්ක් එකක් පැලඳගෙන ඉන්න. ඊට පස්සේ නිතර දෑත් සෝදන්න. බොහෝ දිනක් රැස් වෙන තැන් වල ඉන්න එපා කියලා ඔන්න සෞඛ්‍ය අංශ වලින් අපිට උපදේශයක් දෙනවා. අපිට දෙනවා මෙන්න මේ විදිහට ඉන්න කියලා. මාර්ගෝපදේශات මේ මදිවට දෙනවා මිනිස්සු රකින්න නැති නිසා ඒවා නීතිගත කරලා. එතකොට මේ විදිහට අපිට මෙහෙම කියලා අපිට කියනවා මෙන්න ක්‍රමවේදයක් දෙනවා මේ විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව ඔබ කටයුතු කරන්න කියලා. දැන් ඔන්න අපි මූලිකම දේ වෙන්නේ දරුවෝ අන්න ඒක පිළිගන්නේ. ඒක පිළිපදිනවා. දැන් සමහර අය මම දැකලා තියෙනවා සමහර අය කියනවා දැන් ඔය යහපත් දේවල් කරනකොට බය වෙන්න දෙයක් නැහැ. දාන දෙනකොට ඔයගේ භයානක ලෙඩ හැදෙන්නේ නැහැ. බණ අහනකොට එහෙම වෙන්නේ නැහැ. යහපත් දෙයක් කරනකොට එහෙම වෙන්නේ නැහැ. පන්සල් ගියාට ඕව හැදෙනවද? අන්න එහෙම අදහස් වල ඉන්නේ නැත්තු ඉන්නේ. මතක තියාගන්න. අපේ ලෝතර බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළා නැහැ. බෞද්ධයන්ට වෛරස් හැදෙන්නේ නැහැ කියලා. බෞද්ධයන්ට පන්සල් යන අයට හැදෙන්නේ නැහැ. යහපත් වැඩ කරන අයට එහෙම හැදෙන්නේ නැහැ කියන එක කොහොමවත් නැහැ. හේතුව දරුවනේ හේතුව පින්නතුනේ සාමාන්‍ය මොනවා හරි
සෞඛ්‍යමය ගැටලුවක් ඇති වුණාම ඒක කාටත් පොදුයි. කාටත් පොදුයි. ඒක ආමුදුරුව වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය රහතන් වහන්සේලා වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු වෙන්න පුළුවන්. සත්තු වෙන්න පුළුවන්. മന്ത്രിතුමා වෙන්න පුළුවන්. ඇමතිතුමා ජනාධිපතිතුමා වෙන්න පුළුවන්. මහා උපාධිධාරියෙක් වෙන්න පුළුවන්. විදුහල්පතිතුමා වෙන්න පුළුවන්. ගුරු බවතුන් වෙන්න පුළුවන්. ඔය කවුරු මොකා වුණත් එහෙම දෙයක් වුණාට පස්සේ පොදුවේ අපි හැමෝම ආරක්ෂා වෙනවා. ඒකට ධර්ම දේශනා කරන හාමුදුරුවෝද, පන්සලේ හොඳට ඉන්න හාමුදුරුවෝද, ඉස්කෝලේ හාමුදුරුවෝද, නායක හාමුදුරුවෝද එහෙම කියලා ගන්නෑ. දැන් අපේ හාමුදුරුවෝත් කීප නමක්ම අපවත් වෙලා තියෙනවා. මහා වටිනා තෙරවරුත් අපවත් වෙනවා. මහා වටිනා චරිත අපිට නැති වුණා නේ බලන්න. මහා වෛද්‍යවරු අපිට ගොඩක් අය නැති වුණා. ඒ වගේ මේක එතකොට මේ පුද්ගලෙකුට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට මේක ඕනම පුද්ගලයෙකුට ඕනම කෙනෙකුට වැළඳෙන්න පුළුවන්. ඒ නිසා මූලිකවම අපි මතක තියාගන්න ඕනේ තද බලම කාරණය තමයි. වැදගත්ම කාරණය තමයි පින්වතුනි. අනිවාර්යයෙන්ම අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්න. ඒකට ධර්මයක් යටත්. ධර්මයක් යටත්. මම ආම්දුරු කෙනෙක් කියලා මම අනවශ්‍ය විදියට කටයුතු කරොත් එහෙම මං හාමුදුරුවෝ මට එහෙම එකක් නැහැ. එහෙම නෑ. මම මාක්ස් එකකට ලඳ ගන්න නැතුව මම ඒව ගැන නොසලකා කටයුතු කළොත් එහෙම හරි මටත් හම්බ වෙනවා වැඩ. ඒ නිසා ඒක අපි බුද්ධිමත් වෙන්න ඕනේ. බෞද්ධයා කියලා කියන්නේ බුද්ධිමත් කෙනෙක් නේ. මේ දහම බුද්ධිමතුන්ට නේ. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මෝඩයන්ට නෙමෙයි. මේ දහම බුද්ධිමත් ඇත්තන්ට. එතකොට බුද්ධිමත් බෞද්ධයෝ විදියට අන්න මේ වෙලාව කල්පනා කරන්න ඕනේ පන්සල් යන්න කොච්චර උමනාව තිබුණා පන්සල් යන්න ඕනේ නැහැ. මහා පිරිසක් රැස් වෙලා ඉන්න තැනක කොච්චර හොඳ දෙයක් කළත් අනේ හොඳ දෙයක් කරන්නේ මම නොයා පුළුවන්ද කියලා එහෙම යන්න අවශ්‍ය නැහැ. මොකද මේක හොඳ දේද නරක දේද තැන කොතනද පන්සලද පල්ලියද කොවිලද කියලා එකක් නැහැ. මේක බෝ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මූලිකවම අපි ඒක පිළිපදින්න ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්නට ඕන. ඕක දැන් අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ පින්නතුනි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මොකද කයෙහි පිරිසිදු බව අතිශය වැදගත්. කය පිරිසිදු තියාගන්න. එතකොට මේ කයේ පිරිසිදු බව නිසා තමයි ගොඩාක් රෝගාබාධ වලින් වැළකෙන්නට මේ උපද්‍රව වලින් වැළකෙන්නට අපිට හැකියාව ලැබුණේ. දැන් ඔබ හිතලා බලන්න ඉන්දියාවේ දඹදිව අපේ ලංකාවේ ගත්තත් මහා විහාරය අබේගිරිය වගේ මහා විශාල ආරාමවල බුද්ධ කාලේ මහා තෙරවරු වැඩ සිටියා. දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට ජේතවනාරාමේ ඒ වගේ මේ මහා විහාරවල ආරාමවල භික්ෂුන් වහන්සේලා එක නමක් දෙනමද වැඩ හිටියේ නැහැ. විශාල ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා වැඩ සිටියා. 50000 70000 එහෙම තමයි වැඩ හිටියේ. ලංකාවේ ගත්තත් මහා විහාරය ආශ්‍රිතව 5000 20000 25000 මේ ත්‍රිපිටක පොත්වල තියෙන ඔය සූත්‍රවල කතාවල ඉතිහාස කතාවල තියෙන මේ පන්සලේ මෙච්චර වැඩ හිටියා. 30000ක් පමණ රහතන් වහන්සේලා 50000ක් පමණ 5000ක් පමණ බලන්න ඔක්කොම දහස් ගණනින් භික්ෂුන් වහන්සේලා වැඩ සිටියා. ඒතකොට මේ උන්වහන්සේලා සැතපුනේ එක තැන. සාමාන්‍ය මහා මේ කුටි හැමෝටම තිබුණේ නැහැ. එතකොට සාමාන්‍ය අර ශාලාවල් වගේ හදපු තැන්වල ඒ වගේම අර 50000ක් තෙන් භික්ෂුන් වහන්සේලා ධම් වැළඳුවේ එකට ඒ වගේම ස්නානය කළේ එකට ස්ථානවල. ඒතකොට බලන්න මේ ඔක්කොම භික්ෂුන් වහන්සේලාට සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක් හැදුනා හැමෝටම බෝ වෙනවා. එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. මේවා අවම කර ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු දේ තමයි පින්නතුනි. ඉස්සර මේක බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ මීට වසර 2600කට පෙර දේශනා කළා. මොකද්ද දේශනා කළේ? ඔබ පවිත්‍රව පිරිසිදුව පිළිවෙලට කටයුතු කරන්න කියලා. දැන් බලන්න සෞඛ්‍යාංශ වලින් කට කැඩෙනකන් කියන්න දෙයක් නැහැ. ආත් දෙක හොදන්න. පිරිසිදුව ඉන්න කියලා. කොච්චර කියලා තියෙනවද? දැන් සේකියා ධර්ම ගත්තට පස්සේ ඔබ අහලා ඇති සේකියා ධර්ම 75ක් තියෙනවා. ඒවයි තියෙන්නේ මේ ගිහි විනය කියලා කියනවා. එතකොට මේ කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ? කටයුතු කරන්න ඕනේ. අපේ විනය හදා ගන්න ඕනේ කියලා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ මේක දේශනා කළ දෙන බාන්නේ භික්ෂුන් වහන්සේලා අර දසදහස් ගණනේ දන් වළඳනකොට ඒ කාටවත් විස බීජ නොවන විදිහට කටයුතු කළා. ඒවට තිබ්බ එක වතාවක් නේ දානශාලාවේ කරන වතාවත් වල පිළිවෙලක් තිබුණා. ඒවා බාරකාරීත්වයක් තිබුණා. ඊට පස්සේ මිදුල අමදිනකොට ඒවයි පිළිවෙලක් තිබුණා වතාවක් තිබුණා. ඊට පස්සේ දාන වළඳනකොට ඊට පස්සේ වැසිකිලි කැසිකිලි භාවිතා කරනකොට පිළිවෙලක් තිබුණා.
ඔබ අහලත් ඇතිනේ. අර ഘോഷිතාරාම භික්ෂු කලහයක් ඇති වුණේ. ධර්මදර විනයදර ගැටලු. ඒකෙදි දැන් විනය භික්ෂුන් වහන්සේලා ධර්මය දන්න භික්ෂුන් වහන්සේලා ඒ කාරණා පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වුවා. වැසිගිලියකට ගියත් ඒක යන පිළිවෙලක් තිබුණා. ආගත පටිපාටියට යනවා, ගිහිල්ලා කොහොමද මේ සිවුර පැත්තකින් තියන්න, කොහොමද වාඩි වෙන්නේ, කොහොමද ඊට පස්සේ කටයුතු කරලා අවසානයේ එනකොට කොහොමද ඒ වැසිගිලි තියෙන්න ඕන, වතුර කොහොමද ගන්නෙ, වතුර කොහොමද පාවිච්චි කරන්නේ. ඒ විදිහට මේ හැම එකක්ම බලන්න එකින් එකට අපිට කියලා දුන්නා. තුවාලයක් ඇතුළට පස්සේ ඒකට බෙහෙත් කරන එකත් අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒකට බෙහෙත් කරන විදිහත් පැහැදිලි කරලා තියෙනවා. කවුරු හරි කුෂ්ඨ රෝගයක් මොනවා රෝගයක් ඇතුණා ඒකට ප්‍රතිකාර කරන එක බුදුහාමුදුරුවෝත්නේ කුෂ්ඨ රෝගී භික්ෂුවකට ප්‍රතිකාර කළේ නේ. බලන්න මේ ක්‍රමවේද. උණු වතුර අරගෙන උණු වතුරෙන් තවලා ඊට පස්සේ උණු වතුරෙන් තමයි මුලින්ම ඔක්කොම මුළු ඇඟම තවන්නේ. ඊට පස්සේ අර අපි දැන් දන්න නිරෝධායනයට දැම්මට පස්සේ අපි කියනවා මේ ඇඳුම් පැළඳුම් පරිස්සමට පාවිච්චි කරන්න. ඊට පස්සේ දැන් කොරෝනා රෝගීෙක් බවට පත් වුණාට පස්සේ ඒ පත් වෙච්ච රෝගියාගේ ඇඳුම් මොකද කරන්නේ? නැවත ඒවා තම්බල තමයි පාවිච්චි කරන්න පුළුවන් විස බීජ හරණය කරලා. එතකොට මේ විස බීජ හරණය කිරීමත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. බලන්න මේ කාලේ. අර භූතිගත තිස්ස හාමුදුරුවන් අර රෙදි ඔක්කොම මොකද කරේ? ආනන්ද හාමුදුරුවෝ තැඹුවා බලන්න දැන්. අන්න නිරෝධය. අන්න විස බීජ හරණය. අන්න පිරිසිදුකම. අන්න පවිත්‍රතාවය. අන්න කියලා තියෙනවා අපිට. කියලා නැත්තේ නෑ. බලන්න පන්සල් වල තියෙන පිළිවෙල පිරිසිදුකම ඕක ආවේ කොහෙන්වත් අහසින් ආව නෙමෙයි. අපේ මේ අපේ රටේ නිකම්ම ඇති වෙච්ච දෙයක් නෙමෙයි. දහමත් එක්ක ඇති වෙච්ච දෙයක්. බුදු දහමත් එක්ක ඇති වෙච්ච දෙයක්. ඒකේ අපිට කියලා දුන්න පිළිවෙල පිරිසිදුකම් පවිත්‍රතාවය ගැන අපිට ගොඩාක් පැහැදිලි කරලා දුන්නා හැමතැනම. ගෙදර කොහොමද තියාගන්න ඕන? පන්සල කොහොමද තියාගන්න ඕන? ඔබේ කුසිය කොහොමද තියාගන්න ඕන? දරසලාව කොහොමද තියාගන්න ඕන? ඔබ නිදන කාමරය කොහොමද තියාගන්න ඕන? අන්න ඒ විදිහට අපිට පිරිසිදුකම පවිත්‍රතාවය පිළිබඳව බුද්ධ දේශනාවේ ඕන තරම් තියෙනවා. ඒ තියෙන කාරණාත් එක්ක බලනකොට පින්නතුනි අපිට අමුදුවෙන් සෞඛ්‍ය අංශ වලින් උපදෙස් දෙන්න ඕන නැහැ. මේමයි කියලා. අපි හරියට විනයවත්ව කටයුතු කරනවා නම් සෞඛ්‍ය අංශ වලට කෙතරම් පහසුවද? කොච්චර පහසුවද? කට කැඩෙනකන් කියන හමුදාපතිතුමා දවස් ගානකින්. ඊට පස්සේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්ලා දවස් ගානකින්. ගමක් ගානේ ඇවිල්ලා ගියක් ගානේ ඇවිල්ලා බැන කියනවා දැන්. මේ බලන්න. ඉතින් මෙහෙම කියන දේවල් නෙමෙයි නේ. තනිව Taman මේ හැම දෙයකටම වඩා වැදගත් වෙන ස්වයං විනය. තමා තුළ ඇති කරගන්න විනය තමයි අතිශය වැදගත්. මේක මේ කවුරුවත් කියලා පාලනය කළ හැක්කක් නෙමෙයි. අපි එතකොට අනකට යටත් වුණා වෙනවා. එහෙම නැතුව දරුවෝ පින්වතුනි අපි තනිව කල්පනා කළොත් මේකෙන් මම ආරක්ෂා වෙන්න ඕන. මම කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා කල්පනා කරලා කටයුතු කළොත් එහෙම අපිට පුළුවන් මේ සෞඛ්‍ය පුරුදු ටික හරියට කරගන්න. එතකොට ඒක ප්‍රමුඛයි. ඒක පළවෙනි කාරණය. ඒක තමයි ප්‍රධානම කාරණය සෞඛ්‍ය අංශ වලින් දෙන උපදේශ පිළිපදින. මම මේකයි බුද්ධ කාලේ ඉඳලා මතක් කළේ බුදුහාමුදුරුවෝ අපට එතකොට පිරිසිදුකම ගැන ඕන තරම් කියලා තියෙනවා. ඒ පවිත්‍රතාවය ගැන බුදුහාමුදුරුවෝ අපට අනන්තවත් දේශනා කළා. වික්ෂුණාතුලා කොච්චර දේශනා කළාද? ඔබ දන්නවා අටපිරිකර පූජා. අෂ්ට පරිස්කාරය කියන අංග 8ක් බලන්න ඒකේ ඇතුලේ තියෙන ඒවා. ගත්තොත් එහෙම ඒකේ තියෙනවා අර පෙරහන් කඩයක් එහෙම. වතුර පවා පාවිච්චි කරන්න කියලා කිව්වි පෙරලා. ඇයි ඔය විවිධ සුද්‍ර ජීවීන් විස බීජ ශරීරගත වුණාම විවිධ වෛරස් හැදෙනවා. විස බීජ හැදෙනවා. වික්ෂුණාතුලාට දේශනා කරලා තියෙන ඒ ගොඩාක් විනය ශික්ෂාපදවල තියෙනවා මේ පිරිසිදුකම. කොහොමද පන්සල් වල ජීවත් වෙන්න ඕන කොහොමද වතාවත් කරනකොට කටයුතු කරන්න ඕන කියලා දේශනා කරන තැනදී පිරිසිදුකම ගැන අනන්තවත් දේශනා කරලා තියෙනවා. එතකොට මේ පිරිසිදුකම අපේ චරිතයට අපි මුහු කරගෙන තිබුණා නම් අපේ ජීවිතවලට මේ වගේ ව්‍යසනයක් ආවම මේ චරිතවත් බව ඔබ ආරක්ෂා කරනවා. ඒ විනයවත් බව අපි ආරක්ෂා කරනවා. රටක් ආරක්ෂා කරනවා. බලන්නකො එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා සමහර වෙලාවට මුළු රටක් අවදානමකට දානවා. රටක් විතරක් නෙමෙයි රට ඕනේ නැහැ. පවුල මහ විනාශයකට දානවා. පවුල. අපි හිතලා බලන්නකො සාමාන්‍යයෙන් ගෙදරක ගත්තොත් එහෙම ඔබ අඩුම තරමේ රටේ ඇයට ආදරේ නැත්නම් ගෙදර මිනිසුන්ට ආදරේ කරලා ආරක්ෂා වෙන්න බෑ දරුවෝ. ගෙදර ඇයට හිතන්න පුතේ ඔයාලා මොකක් හරි ගමනක් ගිහිල්ලා කොහේ හරි තියෙන ওই වෛරස් එක කොහෙන් හරි දාගෙන ගෙදරට ඇවිල්ලා ගෙදර මිනිසුන්ට හැදිලා ඔබ තරුණ නිසා ඔබට සාමාන්‍යයෙන් හයිය හක්තිය තියෙන නිසා ඔබ රැකිලා ඔබේ අම්මා ඔබ නිසා රෝගී වුණොත් ඔබට කොච්චර වේදනාවක් ඔබ නිසා ඔබේ තාත්තා අසනීප වුණොත් ඔබට කොච්චර වේදනාවක් දැනෙන්නේ.
ඔබ නිසා වෙන කවුරු හරි කෙනෙකුට තමන්ගේ මිත්‍රයෙකුට යාළුවෙකුට අසනීප වෙන්න වෙලා ඔබ බේරිලා ඔහුට අනතුරක් වුණොත් එහෙම ඔබට කොච්චර දුක් වෙන්න වේවිද? ඒ නිසා අපි මේ වෙලාවේ අපි ගැන විතරක්ම නෙමෙයි අපේ ආදරණීයයන් ගැන හිතන්න. අපේ අම්මා තාත්තා ගැන හිතන්න. අපි වටා ඉන්න අය ගැන හිතන්න. රටක් විදියට රටේ හැමෝම ගැන හිතන්න. අනේ මගේ හැසිරීම රටාව නිසා තව ගොඩ දෙනෙක් අමාරු වැටෙන්න පුළුවන් කියන කාරණේ කල්පනා කරලා හැසිරුණොත් අන්න බලන්න ඔබත් ආරක්ෂා වෙනවා රටත් ආරක්ෂා වෙනවා. ඒ නිසා දරුවනි පින්වතුනි අනිවාර්යයෙන්ම ඔබ මේක හොඳට මතක තියාගන්න. මූලිකවම ඔබේ වටිනාම සෞඛ්‍ය පුරුදු ටික ආරක්ෂා කරගන්න. සෞඛ්‍ය පුරුදු ටික ගෙදරත් ඒක කරගන්න. ගෙදරත් වෙනදා එකට එකතු වෙලා විකාර විදියට ඇසිරුණා නම් ඒක නතර කරන්න වහාම නතර කරගන්න. වෙනදා සාමාන්‍යයෙන් ගෙදර තියෙන්න පුළුවන් සමාල්ලාවට කොච්චර කෝප පිඟන් තිබුණත් ආයේ දෙන්නේ එකෙන්ම තමයි අක්කත් බොන්නේ එකෙන් තාත්තත් බොන්නේ එකෙන් අම්මත් බොන්නේ එකෙන් අයියලා මල්ලිලා ඔක්කොම ටික එක කෝපේ පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒක සෞඛ්‍යයට හානි කරනවා. එක ගෙදර අනේ අපේ අම්මනේ අපේ තාත්තනේ කියන එකක් තිබ්බ තමයි. හැබැයි මේ රෝගියට ඒක වළංගු නැහැ. මේ රෝගියට ඒක වළංගු නැහැ. වෙනද එකට එකතු වෙලා කට්ටියත් එක්ක රොත්ත බුරුත්ත පිටින් ගෙදර එක එක විදිහේ දේවල් කරා. දැන් ගොඩක් අය වැරදියට වටාගෙන තියෙනවනේ දැන්. මම දැක්ක පෞල් පිටින්ම නිරෝධායනයට දාන නිසා පෞල් පිටින්ම කොරෝනා වෛරසයට ගොදුරු වෙලා තියෙන ඕක ගැන වැඩි සැලකිල්ලක් නොදක්වම නිසා. අම්මනේ අවුලක් නැහැ. තාත්තනේ අවුලක් නැහැ. අක්කනේ අයියානේ ගෙදර කට්ටියනේ කියලා එහෙමවත් හිතන්න එපා මේ වෙලාවේ. ගෙදර කට්ටිය උනත් ආරක්ෂා කිරීමේ වගකීම ගෙදර ඉන්නකොටත් ඔබට තියෙනවා. මොකද අපි දන්නේ නැහැ කොහෙන් ආවද කොහෙන් එනවද කියලා. ඒවත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. කටවාගෙන හිටියා කියලා නැහැ. සමහරවිට කොහෙන් හරි වෙනත් ක්‍රමයකට හැදෙනවද කියලා නේද? තව ටික කාලෙකින් ගියාලි මේ කටින් විතරක් නෙමෙයි මේ හැමෙනුත් බෝයනවා කියලා කියන්නත් පුළුවන්. පරීක්ෂණ වලින් හොයාගන්න විදිහටනේ මේවා සනාථ කරගන්නේ. එතකොට ඒ නිසා අපි ආරක්ෂා වෙන්න ඕනේ. ආරක්ෂා වෙලා අපි පෞලි පිරිස ආරක්ෂා කරගෙන මූලිකව අපේ සෞඛ්‍ය පුරුදු ටික රැකගෙන අපි කටයුතු කරනවා. ඒක රටට ලොකු ගෞරවයක්. ඒකෙම ගෞරවාන්විත විනයක් පවත්වා ගත්ත මිනිස්සු අද රට ඇරලා ලස්සනට වැඩ කරගෙන ඉන්නවා. හොඳට වැඩ කරනවා රටවල් ගොඩක. අපිට වෙලා තියෙන්නේ අපේ රටේ බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ ස්වයං විනයක් නැහැ. ඒ ස්වයං විනයෙන් තොර නිසා ස්වයං විනයක් අපිට නැති නිසා මොකද වෙලා තියෙන්නේ බොහෝ දෙනෙක් ලොකු අනතුරකට ලක් කරලා. අනතුරකට ලක් කරලා තියෙනවා. ඒ අනතුරකට ලක් කිරීම නිසා අනතුරකට ලක්වීම නිසා මොකද වෙලා තියෙන්නේ අන්තිමේ අපිට ඒක මහා බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා මූලිකවම දරුවනේ පින්වතුනි ඔබ මතක තියාගන්න අනිවාර්යයෙන්ම මූලික සෞඛ්‍ය පුරුදු ටික ධර්මානුකූල විදිහට සෞඛ්‍ය අංශවලින් දෙන උපදෙස් විදිහට පිළිපැදලා ආරක්ෂා කරන එක තමයි ප්‍රථම කාර්යය වෙන්නේ. ඔබේ පළවෙනිම රාජකාරිය කරගන්න ඕනේ ඒක තමයි. ඒක පළවෙනි කාර්යය. ඊට පස්සේ දරුවෝ අපි නැවතත් අපි කල්පනා කරන්න ඕනේ අපි යන්න ඕනි චුට්ටක් අපේ අතීතයට. අතීතයට යන්න චුට්ටක් අතීතයට යනවා. දැන් අතීතයේ තිබුණේ අපේ සරලකම නැතිවීම මේ වගේ ව්‍යසන වලට හේතුවක් වුණා. සරල නෑ නේද? අපි සරල නෑ. අපිට හරි ස්පෙෂල් විදියට විශේෂ විදියට තමයි අපි ඉන්න බලන්නේ. දැන් බලන්න අපිට සරල වෙන්න වෙලානේ. දැන් සරල වෙන්න වෙලා. සැහැල්ලු දීපේවත වටිනවා. ඒක බුදුහාමුදුර අගය කරලා තියෙනවා. ඒක දැන් නෑ. දැන් අපි ඔක්කොම ලක්සරි වෙන්න යනවා. එහෙම වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැන් අපිට ඒකෙ මිදෙන්න හරි අමාරු වෙලා තියෙනවා. බලන්නකොද? ගෙවල් වල තියෙන ප්‍රශ්න ගත්තොත් එහෙම එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙනවා. සමහරලාට කෑම වේලක් හදනකොට ඔයාලට හොඳට මේකට අත්දැකීම් තියෙනවා. කෑම වේලක් හදනකොට සමහරලාවට අම්මා කන එක තාත්තා කන්නේ නැහැ. තාත්තා කන එක අම්මා කන්නේ නැහැ. ඒ දෙන්නම කන එක දූ කන්නේ නැහැ. ඒ දූ කන එක පුතා කන්නේ නැහැ. මහා යුද්ධයක් නේ. අල හැදුවොත් එහෙම දූ කෑ ගන්නවා මම අල කන්නේ නැහැ කියලා අම්මා දන්නවනේ. අල හදන්න. ඊට පස්සේ ආල්මැසුව හැදුවොත් එහෙම පුතා කෑ ගන්නවා අම්මා දන්නවනේ මං ආල්මැසුව දන්නේ නැහැ කියලා. දැන් බලන්න. ගෙදර මහා කාලගෝට්ටිය නෝ අපි දන්නවා නේ සමහර මොනවාරි කෑමක් ඇදුවට පස්සේ ඕන්න දුව පුප්ප ගන්න දරුවෝ පුප්ප ගන්න ඇයි නෑ මම කන්නේ මම කන්නේ අයියා කන නිසා නේද අයියටම කන්න දෙන්න අම්මා කියලා අම්මට සද්ද දානවා තාත්තට සද්ද දානවා ඔහොම අපි නිකන් පොඩ්ඩක් නිකන් අර විශේෂ විදියට ස්පෙෂල් විදියට ආහාර රටාවක් ගන්න පුරුද්දක් අපේ පවුල් වල ගෙවල් වල තියෙනවා එහෙම එකක් තියෙනවා දැන් බලන්න දැන් මේ ව්‍යසනයත් එක්ක ඕන් දැන් අපි වෙනස් වෙන්න ඕන දරුවෝ. අපි වෙනස් වෙන්න. ඒ වෙනස අපි තුල ඇති කරගත්තේ නැත්නම් ඒක මහා භයානක තත්යකටපත් වෙනවා. ව්‍යසනයට වඩා ව්‍යසනයක් ඔබට කරන්න පුළුවන්. හේතුව තමයි දැන්
දැන් කලින් එහෙම තිබ්බාම දැන් පුතෙක් විදියට දුවෙක් විදියට ඔබ කල්පනා කරන්න ඕනි දරුවෝ මේ වෙලාවේ මම කොච්චර අකමැති වුණත් අමාරු වුණත් මම ඒක ඉවසා දරා ගන්න. ඉවසා දරා ගන්න වෙනවා. ඇයි? දැන් ගෙදර වෙනද වගේ වෙනදට නම් සමහර විට ඔබේ නිවස් වල ඔබ ආස නිසා ඔබට වැඩිපුර කැම ටිකක් කවන්න ඕන නිසා අම්මා ව්‍යංජන දෙක තුනක් හදලා දෙන අවස්ථා ඇති. දැන් පුතේ මේ කාලේ ඒක කරන්න පුළුවන්ද? ගෙදරක ඒක කරන්න පුළුවන්ද? ඔයෙත්ම කරන්නේ. එහෙම කරොත් එimhe ඉතින් දවස් 3ක් විතර කන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ අර බඩු මල්ල දෙනකම් බලන් ඉන්න. අපේ සිස්ටම් එකේ ඒක අපේ ක්‍රමවේදය ඒක. දෙනකම් බලන් ඉන්න එක නෙමෙයි. දෙනකම් බලන් ඉන්න එක නෙමෙයි වෙන්න ඕන. අපි ළඟ තියෙන දේ ආරක්ෂා කරගෙන අපි පරිභෝජනය කරන එක තමයි කරන්නේ. එහෙම පරිභෝජනය කළොත් එහෙම එතකොට දෙන එකක් දීවි. ලැබෙන එකක් ලැබෙයි. දැන් එහෙම නොදුන්නොත් එහෙම දැන් ඔන්න අපි දන්නේ නැහැ සමහර ලාවට මේ හැසිරෙන හැසිරිල්ලට සමහර ලාවට අනාගතයේ ඉස්සරහට රට සම්පූර්ණ වහන්න වෙන්න පුළුවන්. වහන්න වෙන්න පුළුවන්. එහෙම කළොත් කොහොමද කියන එක ඔබ කල්පනා කරන්න. මොකද ඔබ හිතන විදියට නෙමෙයි පුතේ. ඔබ හිතන විදියට නෙමෙයි ඔබේ අම්මා හිතන්නේ. ඔබ හිතන විදියට නෙමෙයි ඔබේ තාත්තා හිතන්නේ. එහෙම හිතන්න බෑ. දැන් ඔබට පේනවා ඇති ලුණු තියනවා, අල තියනවා, ආල්මැස්සෝ කරවල තියනවා. තව ගොඩාක් ඒවා තියෙන ෆ්‍රිජ් එකේ තියෙනවා, ගෙදර තියෙනවා. ඇයිද ඊනේ මේකක් හදන්න මෙච්චර ඒවා තියාගෙන නෑ කියන්න බෑනේ කියලා. හැබැයි පුතේ අම්මා හිතන්නේ එහෙම නෙමෙයි. අද විතරක් ඔයාගේ බඩ පුරවලා උදේ වේල විතරක් පුරවලා අම්මට පැත්තකට වෙන්න බෑ. අම්මට පැත්තකට වෙන්න බෑ. මොකද අම්මා අනිවාර්යයෙන්ම දවල්ට කන්න දෙන්නත් ඕන. රැයට කන්න දෙන්නත් ඕන. තව දවස් ගාණක් කන්න දෙන්නත් ඕන. හදිස්සියවත් රට වැවුවොත් එම දිගටම කන්න දෙන්න වෙනවා. එතකොට මේ වගේ අනාගතය ගැන සැලසුම් කරලා තමයි අම්මා කිරියොද්දක් හරි මේ දවස්වල හදන්නේ. එතකොට දරුවෝ බුද්ධිමත් ඇත්තෝ හැටියට පාසල් යන අය හැටියට ඔබ කල්පනා කරන්න ඕනේ මේ වගේ වෙලාවට ඔබේ අම්මට වදයක් නොවී කටයුතු කරන්න. ඒක තමයි මේ වෙලාවේ මේ අභියෝගයට මුහුණ දෙන්න තියෙන හොඳම ක්‍රමවේදය. ඔබේ තාත්තට හයියක් වෙන්න ඕනේ. ඔබේ තාත්තට හයියක් වෙන්න. දැන් මේ දවස්වල සමාජලාවට රස්සාව නැහැ තාත්තට. අම්මා රස්සාවක් කරා නම් ඒ රස්සාවක් රජයේ රැකියාවක් කරන කෙනෙකුට සාමාන්‍ය විදියට හරි ඉන්න පුළුවන්. හැබැයි රජයේ රැකියාව කරනවා කියලා එකක් නැහැ. මේ ව්‍යසනය නිසා ඔය මහා කෝටිපතියොත් දෙකට නැමිලා ඉන්නේ. මහා බලපුලුවන් කාර්කම් තිබිච්ච මහා ලොකු බිස්නස් හෝටල් ඔය වගේ දේවල් තිබිච්ච මිනිස්සු දැන් බොහොම අමාරුවෙන් යන්නේ. ඒ නිසා ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්. ඒ නිසා හැමෝම ලොකු පීඩාවක ඉන්නේ. ඒතර අපේ තාත්තට සල්ලි තියෙනවා, අපේ අම්මට සල්ලි තියෙනවා, අපේ ගෙදර සල්ලි තියෙනවා කියලා කතාවක් නැහැ. මොකද ඒ සල්ලි එනම ආවා. ඉන්පුට් ඔක්කොම බ්ලොක් වෙලා තියෙන නැවතිලා තියෙන. අවුට් එක විතරයි තියෙන්නේ. එළියට යන ඒවා විතරයි තියෙන්නේ. ඒ නිසා ඒක ලොකු අවදානමක් නිසා තමයි අම්මා මේ විදිහට උයන්නේ. තාත්තට මේ විදිහට උයන්න වෙලා තියෙන්නේ. සමහරවිට ඔබට පළතුරු ටික දෙන්න බෑ මේ දවස්වල. වෙනද කැම්බියලට අනිවාර්යෙන් පළතුරු ටිකක් දුන්නා නම් ඒක දෙන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට ඔබට යෝගට් එක දෙන්න බැරි වෙන්න පුළුවන්. අමතරව මොනවා හරි කන්න බොන්න බිස්කට් එකක් දුන්නා නම් ඒක දෙන්න බැරි වෙන්න පුළුවන්. ඔබට දෙන සුපුරුදු කිරි වේල වෙනුවට දැන් කොත්තමල්ලි එක ලැබෙන්න පුළුවන්. කිරි එකත් එක්ක දෙන බිස්කට් එක අඩු වෙන්න පුළුවන්. පුතේ ඒක ආදරේ අඩුවීමක් හැටියට දකින්න එපා. ඒක ඔබට ලැබෙන්න ඕන දේවල් නොලැබීමක් විදියට දකින්න එපා. එහෙම දකින්නේ නැතුව ඔබ සරල වෙන්න. මේ ක්‍රමවේදයට හුරු වෙන්න. මේ වගේ අභියෝගාත්මක මොහතක පවුලක් විදියට ඔබ ඔබේ අම්මට හයියක් වෙන්න ඕන. ඔබ ඔබේ තාත්තට හයියක් වෙන්න ඕන. පවුලේ ඉන්න අයියා අක්කට හයියක් වෙන්න ඕන. ඔබෙන් මොනම හේතුවක් නිසාවත් ඒ අය අසරණ බවට පත් වෙන්නට ඔබ ඉඩ තියන්න එපා. මේවා මේ අභියෝගය ජය ගන්න ක්‍රමවේදය මම කියන්නේ. එතකොට අර කෑම වේල වුණත් අපි පවුලේ කට්ටිය කතා කරලා කතා වෙලා සතුටින් සම්බෝලයි බතුයි කන්න පුරුදු වෙන්න ඕනේ පුතේ. ඒක තමයි මේක දිනන්න තියෙන හොඳම ක්‍රමය. දැන් අපි ආමුදුරු විදියට අපි හොඳට දානේ වළඳපු ඇත්තනේ. අපිට මොකද අපි උයාගෙන නෙමෙයි අපිට අපේ දායකයෝ ඇත්තටම ආදරේ තාම හොඳට දාන ටික ගෙනත් දෙනවා. සමහර ලාවට ජීවිතේට ගෙදර උයන්නේ නැති වෑංජන පන්සලේ ආමුදුරන්ට උයලා ගෙනත් දෙනවා. පන්සලේ ආමුදුරන්ට උයලා ගෙනත් දෙනවා. මාළු සමහර ලාවට 3-4 විදියකට හදලා තියෙනවා. වෙනදට හදන සම්බෝලේට උම්මල කල කෑල්ලක් පේන්නේ නැතත් ආයේ අමතරව ගෙනල්ලා හරි දාලා සම්බෝලේ අංග සම්පූර්ණ සම්බෝලයක් හදලා දෙනවා දානෙ. පරිප්පුවට අඩුම කුඩුම අනිත් ඒවා නොදැම්මට දානි දවසට ওই ටික ඔක්කොම ටික දාන්න. සාමාන්‍ය ගෙදර වෙනකොට දඩි පිටි ගාලා මිනිත්තු 3 පාට විතරක් දාලා හදන ගෙදරත් අනිත් ඒවා ටිකක් දාලා තමයි අරගෙන. ඒවත් දාලා හොඳට හදාගෙන අරගෙන. එතකොට එහෙම දාන වළඳලා තියනවා අපි දාන වළඳනවා. දැන් සමහර වෙලාවට අපිට සිද්ධ වෙලා තියෙන පන්සලේ හදාගෙන වළඳන. ගොඩක් පන්සල් වල අපි දාන හදාගෙන වළඳනවා.
ඉතින් අපි කනගාටු වෙන්න ඕන. දුක් වෙන්න ඕන. අඬන්න ඕන. අපි ජීවත් වෙන්න බැරිද? ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒක ඉවසා දරා ගන්න ඕනේ. දැන් බලන්නකො බුදුහාමුදුරන්ගේ චරිතෙත් එක්ක ඒක ගලපන්න පුළුවන් ලස්සනට. බුදුහාමුදුරන්ගේ චරිත බුදුහාර අපිට කියවනේ තාදි ගුණය කියලානේ. තාදි ගුණය කියලා. අටලෝ දහමින් කම්පා නොවීම. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක වෙනවා. මේවයිදී අපි තැවෙන්න හොඳ නැහැ. ලාභයකදී වගේම අලාභයකදී ඉවසා දරාගෙන ඉන්න විදිය අපිට ඉගෙනගන්න බුදුහාමුදුරන්. අන්න මේ වෙලාවේ අපි එතකොට අපිට ලැබෙන කටුක අත්දැකීම අපි සුන්දර අත්දැකීමක් විදියට දකින්න. අපි එකමුතු යන්න ඕනි ගමන. අපි අද උදේට මේ විදියට කමු. අපෝ කොච්චර රසද අනේ රසයි. ව්‍යංජන 3-4කට වඩා රසයි අම්මේ මේ එක ව්‍යංජනේ. අන්න අම්මට උත්තේජනයක් දෙන්න, සතුටක් දෙන්න, තාත්තට සතුටක් දෙන්න හයියක් වෙන්න. එහෙම හයියක් වෙලා පෙන්නන්න ඔබේ අම්මට ඔබ උදව් කරන බව. මේ ව්‍යසනයෙන් ගොඩ යන්න. මොකද මේ පොදු ව්‍යසනය කොරෝනා වුණාට පෞද්ගලිකව ගත්තාම ගෙවල් වල ව්‍යසනය කොරෝනා නෙමෙයි. කන එක. දරුවන්ගේ ක්ලාස් මේ වල සල්ලි ගෙවන එක. දරුවට උගන්වන එක. දරුවගේ සමීප ආරක්ෂක කටයුතු ගැන හොයන එක. දරුවගේ ඇඳුම් පැළඳුම් ගැන හොයන එක. අනාගතේ ණය ටික ගෙවන එක. ඉස්සරහට අප ගත්ත ගෙදර හදන්න ගත්ත දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් ගත්ත ඔයාට ෆෝන් එකක් අරන් දෙන්න ගත්ත සල්ලි ටික ගෙවන එක. ඔන්න අභියෝගය. අම්මට තියෙන අභියෝගය, තාත්තට තියෙන අභියෝගය, රටේ අභියෝගය කොරෝනා වෙන්න පුළුවන්. පෞද්ගලික අභියෝග වෙනස්. කන්නේ කොහොමද? ණය ටික ගෙවන්නේ කොහොමද? අනේ දරුවට වෙනුවෙන් මෙන්න මේ වැඩ ටික සැලසුම් කර දෙන්නේ ඒ ටික කරන්නේ කොහොමද? ඔය අභියෝග වලට යන ගමනේදී ඔබේ ශක්තිය ඔබ ලබා දෙන බව ඔබේ අම්මට කියන්න. ඔබේ තාත්තට කියන්න. ඒ කියලා ඒ ශක්තිය ඔබ මේ වෙලාවේ ලබලා දෙන්න. ඒක තමයි කරන්න පුළුවන් වටිනම දේ ඔබට. ඒ නිසා අර කියපු අධි පරිභෝජන රටාවෙන් මිදෙන්න. වෙනද මහා විශාල විදියට කෑම විසික් කරන්න බලන්නකො දැන්. අපේ රටේ තරම් කෑම විසික් කරනවද කියලා කොහෙවත් දැන් මඟුල් ගෙදරක ගත්තත්, මල ගෙදරක ගත්තත්, දන්සලක ගත්තත් හපෝ දෙයියනේ කෑම විසික් කරන විදිය. ගෙදරක ගත්තත් නේ බඩජාරි කමට බෙදා ගන්නවා මහා විශාල බත් එකක්. ඒක බෙදාගෙන බොරුවට අතක ගා ඉඳලා අර තියෙන බඩජාරි කමටම තමයි ඒවා ගන්නෙ. කන්නෙත් නැති ඒවා අරකයි මේක ඔක්කොම දාගෙන විසික් කරනවා. අන්තිමේ විසික් කරනවා. අර ඇතුල් වෙන පැත්තට වඩා අවුට්පුට් වැඩිනේ. පිට කරන පැත්ත වැඩිනේ. බලන්නකො දැන් දන්සල් වලට ගියත් මඟුල් ගෙදරට ගියත් මම කොච්චර විසික් කරාද? දැන් විසික් කරන්නේ නැහැ. දැන් ගල් විසික් කරන්න බෑ. දැන් අම්මා ගානට උයන්නේ. බෑ දැන් ඒ විසික් කරන්න බෑ. බලන්න අධි පරිභෝජන රටාවෙන් අපිට නැති කරපු දේවල් දැන් ඔන්න අපිට පාඩමක් විදියට කියලා දෙනවා. දැන් විසික් කරන්න බෑ. දැන් වැඩිපුර උයන්න බෑ. දැන් වෙනද වගේ නිකන් අනවශ්‍ය විදියට කෑම විසික් කරලා උයලා දාන්න බෑ. 3-4 උයන්න බෑ. ඕම් බලන්න. දැන් වෙනද දැම්මනම් පොල් ගෙඩියක් දැන් පොල් ගෙඩිය දාන්න බෑ. භාගයක් දාන්න වෙනවා. රස වෙනස් වෙලා හැටි. අන්න ඒකට එහෙම මුණ දෙන්න වෙනවා. එතකොට පින්නතුනේ අපි තේරුම් ගන්න ඕනේ අපේ අධි පරිභෝජනයෙන් තොර වෙලා අපි සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනේ. සරල දිවි පෙවත ගැන බුදුහාමුදුර අපට කොච්චර දේශනා කරනවද? දැන් බලන්න. ඇඳුම් අපිට ගන්න ඕනේ වුණත් ගන්න බෑ. ඇඳුම් අපිට ගන්න ඕනේ වුණත් ගන්න බෑ. ගන්න යන්නත් එපා. මොකද හරියට ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව කොරෝනා තියෙනවා. කොරෝනා තියෙන අයත් ඔය අතපත ගාලා තමයි ඒවන්නේ. ඒ වට පස්සේ ඔය විස බීජයක් ඔය දිනුත් එම මේ වෙලාවේ හැටියට ඇඳුමක් සමහර වෙලාවට අපිට මේ රෝගිය බෝ කරනවා වෙන්න පුළුවන්. වෙනද අතර වටේම ටවුන් එකේ හැමතැනම ඇවිදිනවා. දැන් ඊයේ පෙරේද මට හම්බුණා මහත්තයෙක්. ඊට පස්සේ මේ මම ඒක කතා බහ කරගෙන ඉන්නවා. අනේ හම්බුනේ මම කඩවල් 6කට ගියා. කඩවල් 6කට ගියා මේ හොඳ මිදි ටිකක් හොයාගෙන. අපේ පොඩි එකා මිදි නැතුව මේ කන්නේ කෑව ගමන් එයාට මිදි ගෙඩියක් ඕනම. ඉතින් මම කල්පනා කරා චූටි අර කිරිසප්පේ නම් කමන්නේ මම දන්නවා 9 වසරේ දරුවෙක් ඉන්නේ. 9 වසරේ දරුවෙක්. අනේ මේ පුතාට පොඩ්ඩක් අර තාත්තට මොලයක් තිබ්බේ නැනේ තේරුම් කරලා දෙන්න. අනේ පුතේ මේ දවස්වල තාත්තා කඩියක් ගන්න යන්නේ හරි අවදාන. මිදි ගෙඩිය වගේද ගිහිල්ලා කඩේකින් කොහෙන් හරි මේ කොරෝනා අරගෙන ආවා. මිදි ගෙඩියත් එක්ක කොරෝනා આવොත් එහෙම. එතකොට අර දරුවට තියෙන ආදරේ වගේ දරුවා වෙනුවෙන් තාත්තා ඕන දෙයක් කරාවි. කොරෝනා නේ මොනවද තිබ්බත් ආයේ තාත්තලා අම්මලා ඕන කැපකිරීමක් කරනවා. හැබැයි දරුවෝ පුරුදු වෙන්න ඕනේ මොලයක් තියෙන දරුවෝ හැටියට. සාමාන්‍යයෙන් මේක ඒක කමක් නැහැ මොන්ටිසෝරි යන්නේ. මේ සාමාන්‍යයෙන් 6ක් 4ක් නොතරින් දරුවෙක් මොනවා හරි දෙයකට හඳනවා ඇඬුවොත් ඒක දෙන්න වෙනවා සමහර ලාවට ඒ දරුවට තේරුම් ගන්න බැරි නිසා. හැබැයි සාමාන්‍යයෙන් 6 වසරේ ඉන්න දුවේ පුතේ 7 8 ඉන්න කෙනෙක් අකුරු ටික ලියන්න පුළුවන් කෙනෙක් අම්මා තාත්තගේ හොඳ නරක තේරෙන hina වෙන කතා කරන දරුවෙකුට ඕකන තේරෙනවද? දැන් බලන්න අර කඩවල් 6 7කට ඇවිදලා තියෙනවා තාත්තා හොඳ මිදි ටිකක් ගන්න. කඩේ මේ ටවුන් එකේ තැන් තැන් වල කඩවල් වල තියෙන ඒවා හරි
සෞඛ්‍ය ආන්දෝලනේ ඔක්කොම නැහැ මේ හරි ඒවා ඒ පාර බොහොම අමාරුයි මෙන්න මේ ටික හොයාගත්ත කියලා මට පෙන්නුවා. එයා කන්නේ තරම් මේ කොළ පාට එක කළු එක කන්නේ නැහැ කොළ පාට නිදි එක කන්නේ. ඕම් බලන්න. දැන් ඉතින් ඔය ක්‍රමවේදය අපි වෙනස් කරගත යුතුයි. මේ ව්‍යසනයත් එක්ක අපි වෙනස් කරගන්න. එහෙම වෙනස් කරගත්තේ නැත්නම් පුතේ අපි මේ ව්‍යසනයෙන් මිදීම සඳහා ලබලා දෙන දායකත්වය මදි වෙනවා. ඒ නිසා මම මේක කියන්නේ විශේෂයෙන් දරුවන්ට. ඔබ මේ වෙලාවේ එකට පුරුදු වෙන දාරක මේක නැතුව ගන්න බැරි දරුවා ඒක ඉවසන්. ඒක දරා ගන්න පුරුදු වෙන්න. එහෙම දරා ගන්න පුළුවන් පුද්ගලයාට තමයි දරුවෝ මේ හැම අභියෝගයක්ම ජය ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුර අපට ඔය අභියෝග ජය ගන්න ක්‍රමවේද කියලා දීපු නිසානේ අපිට දැන් අපිට කිරි නැහැ කියලා වැළඳෙන්නේ නැද්ද? සමහර විට ඉස්සර ඉඳන් දාන්නට කිරි තියෙන්නම. අයිස්ක්‍රීම් තියෙන්නම. ෆෘට් සලාඩ් ඕනම. කැවිලි ප්ලේට් එකක් තියෙන්නම. පළතුරු තියෙන්නම. දැන් ඔය මෙලෝ හතරක් නැහැ. අපි නොකයිනේ. අපි වලද? අපි වල සමහරට වෙනතරත් වඩා බොහොම හොඳට වන්දන 1.7යි නියමයි. එක ව්‍යංජනයක් හොඳට හදාගත්තාම කිරි ටිකක් දාලා හොඳට ලුණු මිස් ටික එන්න හදාගත්තාම එක ව්‍යංජනයක් දැන් අපි පන්සල් වල දාන්නේ හදනවා. ආරක්ෂාවටත් හොඳයි. හැම දෙයකටත් හොඳයි. හාමුදුරුවෝම තමයි ඉතින් කුකුලා. හාමුදුරුවෝම දාන්නේ හදනවා. හදාගෙන ෂෝක් එකකට වළඳනවා. අපිට බණ කියන්න බැරිද? ජීවත් වෙන්න බැරිද? අපේ මොකක් කර වෙනසක් වුණාද? නෑ. අපි ඒකට මුහුණ දෙනවා. අපිට කිරි නෑ කියලා වළඳන්න බැරි ප්‍රශ්නයක් තිබ්බේ නෑ දෙයියනේ කියලා. අපි කිරිත් එක්කත් වැළඳුවා, කිරි නැතුවත් වැළඳුවා. තැඹිලි විදියක් බීලා හරි ඉන්න පුළුවන් හයියක් අපි තුල ඇති කරගන්න. වතුර ටිකක් බීලා හරි වේලක් සරි කරගන්න පුළුවන් හයියක්, කැඳ වතුර ටිකක් බීලා ජීවිතේ සරි කරගන්න පුළුවන් හයියට ගෙනියන්න පුළුවන් හයියක් අපි තුල ඇති කරගන්න. ඒක තමයි අභියෝගය. ඒක මූණ දීම කියන්නේ. එහෙම මූණ දෙන්න පුරුදු වෙන්න ඕන තමයි. ඒ නිසා ඔබ මේ විදියට අර අධිපරිභෝජනයෙන් මිදිලා සරලව ජීවත් වෙන්න. මේ වෙලාවේ සරලව ජීවත් වෙන්න. ඔබේ අම්මට තාත්තට පවුලේ අයට වෙනත් අයට වදයක් වෙන්න. රජයක් විදියට රජයට වෙනත් අයට වෙන අයට සමහර වෙලාවට වෙන්න පුළුවන්. වෙනත් සමහර අයට සමහර අවස්ථාවල කැම බීම නැති වෙන්න පුළුවන්. කැම බීම කන්න ඕන වෙන්න පුළුවන්. ඒ ඕන වුණත් මොනවා වුණත් අපි පුරුදු වෙන්න ඕන. ඒ අධිපරිභෝජනයෙන් මිදිලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න. සාමාන්‍ය විදියට අපි ජීවත් වුණොත් එහෙම අපිට කිසි ගැටලුවක් නැතුව මේ ගැටලු විසඳ ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා හොඳට පුරුදු වෙන්න දරුවෝ හැමෝම අපි සාමාන්‍ය මිනිස්සු විදියට සාමාන්‍ය සරල ජීවිතයට අපි නැවත උරු වෙමු. ඒ සරල බවින් අපි දිගට ඉස්සරහට ගියාම අපිට ගොඩාක් ප්‍රශ්න වලට මිදෙන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රශ්නේ. දැන් අපි ප්‍රශ්න දෙකකට විසඳුම් හොයාගත්තා. පළවෙනිම කාරණය තමයි අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් කටයුතු කරන්නට ඕන. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් කටයුතු කරනවා වගේම ඊළඟ එක තමයි සරල ජීවිතයට අපි යොමු වෙන්නට ඕන. වෙනදා අපි තුළ තිබිච්ච ඒ සරල බව, අපි තුළ තිබිච්ච චාම් බව, ඒකට අපි නැවත අවතීර්ණ වෙන්නට ඕන. සංකීර්ණ විදියට අධිපරිභෝජන රටාවෙන් මිදිලා කටයුතු කළොත් එහෙම ඔන්න අපිට අභියෝගය ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා තවත් කාරණා. ඒ කාරණේ අතිශය වැදගත්. ඒ කාරණේ තමයි දැන් අපි මේ කොරෝනා වලට බය ඇයි? කොරෝනා වලට බය ඇයි? දැන් අපි සාමාන්‍යයෙන් කොරෝනා වලට බයයි කියන ප්‍රශ්නය වෙන ගමන් අපිට එකපාර ඔළුවට එන එකක් තමයි මේ මැරෙනවනේ. ඔව්. මැරෙන නිසා තමයි බය. දැන් මැරෙන්න බයද කියලා ඔබෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් ඒකට තියෙනවා නෑ. පිස්සුද මම බය නෑ. මම බය. එහෙම එක එකනා කියන ඒවා මම කියන්නේ. ඒක එක එක අදහස් තියෙනවා. දැන් ඔබෙන් අහුවොත් ඔබ මරණයට සූදානම්ද කියලා? ඔබ මරණයට සූදානම්ද? ඒ කියන්නේ මේ කොරෝනා හැදිලා වුණත් කමන්න ඕන එකක් කියලා සූදානම්. කෙනෙකුට කියන්න පුළුවන් නෑ අවුලක් නෑ. ඒ ප්‍රශ්නයක් නෑ. ඉන්නවට වඩා හොඳයි කියලා එමෙ හිතෙන්නත් පුළුවන්. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න තනිව ඔබ මරණයට බය හුස්ම හිර වෙන නිසා. උගුර මෙහෙන් අද්ද වෙනවා වගේ හුස්ම ගන්න අමාරු වෙනවා වගේ අවසානයේ ඔක්සිජන් දෙන්න වෙලාව තමයි මරණවයි කියන්නේ කියලා දැන් ඕකටද බය නෑ. ඕකට කෙනෙකු මරණයට බයයි කියලා කියන්නේ මරණාසන්න මොහොතේ ඇති වෙන වේදනාව ගැන කල්පනා කරලා නෙමෙයි. ඒ වෙලාවේ මේම හුස්ම හිර වෙනවද? පපුව රිදෙනවා ඇති. මේ කොහොමද දන්නේ නැහැ එහෙම එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. අපි හැමෝම මරණයට බය දරුවෝ. වෙනතුනේ අපි මරණයට බය. අපි අසම්පූර්ණ. අපිට කල යුතු දේවල් කරගන්න බැරි වුණාම තමයි අපි මරණයට බය. ඒක තමයි ඇත්ත කතාව. සාමාන්‍යයෙන් මැරෙන වෙලාවට දැනෙන වේදනාව නිසා නෙමෙයි මරණයට බය. මැරෙනවට නැත්තම් ඒකට අපි සූදානම් නැති නිසා තමයි අපි මරණයට බය.
දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් කෙලින්ම අහනවා. ඔබ සූදානම්ද? මොකටද? හදිසියෙවත් ඔබට මේ ජීවිතයෙන් සමුගන්න වුණොත් ඔබ සූදානම්ද? මගින් ওই ප්‍රශ්නේ අහුවොත් එහෙම මටත් උත්තරයක් තියෙනවා. මම ওই ප්‍රශ්නේ එක එක්කිනාගෙන් අහනවා ධර්මශාලාවේ ගොඩක් දුරට. දැන් පොය දවසට නම් මම එක එක්කිනාගෙන් උපාසකම්මලාගෙන් අහනවා. උපාසකම් මේ සූදානම්ද? මොකටද හම්බුනේ? මේ ජීවිතයෙන් සමුගන්න වුණොත් එහෙම මොහොතකින් තව ස්වල්ප මොහොතකින් ජීවිතයෙන් සමුගන්න වුණොත් එහෙම ඔබ සූදානම්ද? ඔය ප්‍රශ්නෙට මම හරි ආසයි. දැන් ඔබෙන් අහන්නේ මම. ඔබ සූදානම්. මොකටද? අපි හිතමුකෝ මෙහෙම බය වෙන්න එපා. අපි හිතමුකෝ මේ මරණයට සූදානම්. එහෙම ඇහුවොත් එහෙම කවුරු හරි ඔබට තියෙන උත්තරේ සමහර උපාසකම්මල සහ මහත්තුරු දෙන උත්තර මම එකක් දෙකක් කියන්නම්. සමහර අය කියනවා ඔව් අම්මර මං සූදානම්. මට කිසි ප්‍රශ්නයක් නැහැ. උඩිය අවුලකට තියෙන්නේ අපේ ගෙදර දෙන්නෙක් ඉන්න එකෙක් නම් බන්දලා දුන්නා. තව එක්කෙනෙක් ඉන්නවා හම්බුනේ. එයාගේ කටයුතු උනාට පස්සේ ඕනේ එක. එහෙම කියනවා. අනේ හම්බුනේ මේ මම නම් ඉතින් ඔය මරණයට බය නෑ. මට ප්‍රශ්නකට තියෙන්නේ මේ අපේ දරුවා තාම 10 වසරේ. ඌ ඕ ලෙවල් කරගත්තට පස්සේ ඕනේ එක. නේ? උසස් පෙළ කරගත්තට පස්සේ ඕනේ එක. ඈ? ඒ කසාදයක් බඳලා දුන්නට පස්සේ ඕනේ එක. ආම්දුනේ අපේ ගෙදර වැඩ ඔක්කොම ටික කළා මම. වහල ගහ ගන්න තියෙනවා. වහල ගහගත්තට පස්සේ ඕනේ. බං සිමෙන්ති දාගත්තට පස්සේ ඕනේ එක. පේනවද? දුවගේ කටයුතු නම් ඕනේ. පුතාගේ කටයුතු නම් ඕනේ එක. ওই විදිහට මේ අඩුපාඩු තමන්ට පුරවන්න තියෙන තමන්ට කරන්න තියෙන අනාගත අපේක්ෂාවන් ගැන කල්පනා කරලා තමයි කරගත නොහැකි ඌ දේ ගැන කල්පනා කරලා තමයි අපිට බයක් උපදින්නේ. අනේ මට මේක කරගන්න බැරි වුණානේ. මේක කරගන්න බැරි වුණානේ කියලා කල්පනා කරනකොට තමයි අපිට බියක් උපදින්නේ. ඒ බිය තමයි දරුවනේ. ඒ බිය තමයි පින්නතුනේ අනිවාර්යයෙන්ම අපිව මරණයට බිය දක්වන්නේ. ඒ බිය තමයි අපිට මරණ බිය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. කොරෝනා වල තියෙන බයත් ඒක. වෙන ව්‍යසන වල තියෙන බයත් ඒක. එතකොට අපිට ජීවිතේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අසම්පූර්ණතාවය තමයි බය. දැන් ඔය අතර සමහර ඇත්තෝ කියනවනේ සමහර උපාසකම්මල සමහර මාත්‍රු ඉන්නවා අනේ ආම්දුරුනේ ලොකු එකයි කටයුත්තක් ඉවරයි පොඩි එකේ කටයුත්තක් ඉවරයි. ඔක්කොම සම්පූර්ණනේ මට දැන් නිදහසේ අවසන් සුදුම වෙලන්න පුළුවන් කියන අයත් ඉන්නවා. මට කරන්න පුළුවන් යුතුයකම් ටික මම දරුවන්ට කළා. දෙමාපියන්ට කළා. ඊට පස්සේ ගම රටට කරා, පන්සලට කළා, සාසනයට කළා, ජාතියට කළා. මට නිදහසේ දැන් අවසන් ගමන් යන්න පුළුවන් හම්දුනේ කියන ඇත්තත් නැතුවම නෙමෙයි. බලන්න මෙතන තියෙන වෙනස. එතකොට දරුවනේ මේ ව්‍යසනයත් එක්ක අපි කල්පනා කරන්නට ඕන යම් හේතුවක් නිසා මම අසරණ භාවයටපත් වුණොත්, යම් හේතුවක් නිසා මම රෝගී බවටපත් වුණොත්, යම් හේතුවක් නිසා මට මේ ව්‍යසනය නිසා කරදරයකට උපද්‍රවයකටපත් වෙන්න වුණොත් එහෙම මම ළඟ සූදානමක් ඇති කරගෙන තියෙනවා. මොකටද මේ සූදානම ඇති කරගෙන තියෙන්න ඕන පින්නතුනි? අපි දන්නේ නැහැ අපේ ජීවිත කොහොම තීරණය වෙනවද කියලා. සමහර විට ඔබට ආරංචි වෙන්නට පුළුවන් ඒට අනිද්ද වෙනකොට අර ධර්ම දේශනාවක් කරපු ස්වාමින් වහන්සේ ආමුදුරුව අපවත් කළා කියලා. කොරෝනා ව්‍යසනය. ඔබට කියන අසුබ කතා කියලානේ. අසුබ කතා. අසුබ කතා, කට කෙලිච්ච කතා, එහෙම කියන්නේ නැහැ. හැදිච්ච කතා කියලා කියනවා. අසුබ කතා කියලා තමයි ගොඩක් කියන්නේ. ඉතින් ඔය අසුබ කතාවක් කියලා මම දන්නවා. ආම්දුරුව අපවත් වේවි බණ කියන ආම්දුරුව කියන මම අපවත් වේවි කියන එක අසුබ කතාවක්. ඇත්ත. හැබැයි යථාර්ථය ඒක නම් ඇයි ඒකට මම බය වෙන්නේ? යථාර්ථය ඒක. අපේ දරුවෝ නැති වෙයි. අපේ අම්මා නැති වෙයි. අපේ තාත්තා නැති වෙයි. මට හෙට යන්න වෙයි. බලන්න ඒවා අසුබ කතා. හැබැයි අසුබ වුණාට ඒව තමයි යථාර්ථය. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියන දේවල් එහෙම වුණොත් මම මොකද්ද කරගෙන තියෙන්නේ කියන කාරණේ කල්පනා කරන්න. දැන් හදිසියවත් මම ආම්දුරු කෙනෙක් විදියට ඔබට මේ මාර්ගගත ක්‍රමයට ධර්ම දේශනාවක් කරනකොට කල්පනා කරනවා ආම්දුරු කෙනෙක් විදියට මම මේ කරන දේශනාව මගේ අවසාන ධර්ම දේශනාව වෙන්න පුළුවන්. සමහරවිට මට ජීවිතේට ආයි ධර්ම දේශනාවක් කරන්න බැරි වෙන්න පුළුවන්. මේ අවසාන බණ වෙන්න පුළුවන්. දැන් මම එහෙම හිතලා වාඩි වෙන එක හරි සාර්ථකයි. ඇයි? එතකොට මේ දේශනාවේ අඩුපාඩු මම තියාගන්නේ අඩුවේ. අඩුවක් තියාගන්න මම බලනවා කොහොම හරි සාධාරණයක් කරන්න වැඩි දාම් දෙන්නක් ඔබට ලබලා දෙන්න මම උත්සාහ කරනවා. එතකොට මම සාර්ථකයි. ඇයි? මගේ අසම්පූර්ණ බවක් සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි මම මේ ධර්ම දේශනාව කරන්නේ. එතකොට ඔබ ශ්‍රවණය කරන ඇත්තෝ විදියට ඔබ මේක පිළිපදිනවද නැද්ද කියන එක ඒක ඔබ කරන්න ඕනේ කාර්යයක්. තුමේ කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතෝති. මම ඔබට මාර්ගය පෙන්වනවා මාර්ගය අනේක ඔබේ වැඩ.
එතකොට ඔබ මේ බණ අය මේ කාරණා ටික හිතට අරගෙන හිත හදාගෙන Taman සැනසීමටපත් වෙනවාට අමතරව ඔබේ ගමන යන එක ඔබේ වැඩක්. ඔබ මොනවා කළත් නැතත් මට ඒක අතිශය වැදගත්. මොකද මේක මගේ අවසාන බණ වෙන්න පුළුවන් නිසා. මට ඒක වැදගත්. එතකොට බලන්න දරුවෝ මම එතකොට මගේ දේශනාවේ අඩුපාඩු තියාගන්නේ නැහැ. අඩුපාඩු තියාගන්න මම බලනවා කොහොම හරි. ඉතාම හොඳින් මේ ධර්ම දේශනාව පවත්වන්න. ඇයි? ඒක මගේ ජීවිතයට අතිශය වැදගත් නිසා. අන්න ඔබ කල්පනා කරන්න ඕනේ එතකොට ඔබේ ජීවිතවල ඔබට කරගන්න බැරුව තිබුණු දේවල් ටික සම්පූර්ණ කරගන්න මේක අවස්ථාවක් කරගන්න. මේ කොරෝනා ව්‍යසනේ ඒකයි මම කිව්ව මුලින් අර තැවිලා හූල්ල ඉඳලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ අපි තනිව කල්පනා කරන්න ඕන තාත්තා විදියට තාත්තා, අම්මා විදියට අම්මා, දුව විදියට දුව, පුතා විදියට පුතා, ගෙදර ඉන්න ඇත්ත කල්පනා කරන්න ඕනේ තනිව මගේ ජීවිතයේ මට බැරි වෙච්ච, මට මිස් වෙච්ච, මට කරගන්න නොහැකි වෙච්ච අඩුපාඩුකම් මොනවද? ඒ ටික පුරව ගන්න හොඳම වෙලාවක් කරගන්න මේ වෙලාව. ගෙදරදී දැන් ඔබට කියන්නේ ඉස්සර තිබ්බනේ පන්සල් යන්න බැරි වුණේ. දැන් අපිට කියනවා අනේ ආම්දුනේ පොයටවත් එන්න වෙලාවක් නැහැ නේ. මේ කොහෙද මගේ ජොබ් එක? පොයටත් වැඩි. අනේ ආම්දුනේ අපේ ගෙදර આવත් එක කොහේ එන්නද? පොඩි එකාගේ වය අරයාගේ පන්තියයි මෙයාගේ පන්තියයි වැඩ. ජීවිතේට දැන් බලන්න බොහොම කලාතුරකින් අම්මයි තාත්තයි දුවයි පුතයි ඔක්කොම ටික පන්සල් ගිහින්. මොකද ඒ දවස්වල අපිට කියන්න දේවල් ගොඩක් තිබුණා. මොකද තාත්තා නැහැ, අම්මා නැහැ, පන්ති අරකයි මේකයි මොනවා හරි දේවල් ටිකක් කියන්න පුළුවන්. අරයාගේ වැඩ මෙයාගේ වැඩ කොහෙද ඉතින් ගෙදර නැහැනේ අපේ කට්ටිය කියලා අපිට කියන්න දේවල් ඕන තරම් තිබුණා. දැන් අපි ගෙදර. දැන් තාත්තත් ගෙදර. අම්මත් ගෙදර. දූලා පුතාලා ගොඩ දෙනෙක් ගෙදර. සමහර සේවා ආයතන වල අරුණාට පස්සේ බොහෝ දෙනෙක් ගෙදර. දැන් ඔන්න ඉස්සර අපි කිව්වා අපිට අර වැඩේ මේ වැඩේ නිසා බුදුන් වඳින්න විදියක් නැහැ. අනේ ගෙදර අයත් එකට ඉන්න විදියක් නැහැ. සතුටෙන් ඉන්න විදියක් නැහැ. එකට කෑම වේලා කන්න විදියක් නැහැ. කොහේ කන්නද අඳුරුනේ? තාත්තා ඉන්න මේ වෙලාවට, අම්මා ඉන්න මේ වෙලාවට, දුව ඉන්න මේ වෙලාවට, උදේ ගියාට පස්සේ මෙහෙමයි ඉන්න කියලා මහා විශාල ගොඩාක් අපිට ලිස්ට් එකක් අපිට කිව්වනේ. දැන් ඔබ ඔය කියන ලිස්ට් එකට අදාළ ඔක්කොම කට්ටිය දැන් ගෙදර. දැන් අන්න ඔබට කරගන්න බැරි වෙච්ච දේවල් කරගන්න තියෙන හොඳ අවස්ථාවක්. හොඳ අවස්ථාවක් ඔබට සැලසීලා අන්න බලන්න. ඔබට බැරි වුණා නම් ඔබේ තාත්තත් එක්ක ආදරණීය විදියට කටයුතු කරන්න, තාත්තත් එක්ක ආදරේ බෙදා ගන්න, තාත්තට උදව් කරන්න, තාත්තත් එක්ක අදහස් වමාරු කරගන්න, අත්දැකීම් අහන්න, ඉතිහාස තොරතුරු දැනගන්න, කතාවක් අහන්න බැරි නම් අන්න තාත්තා දැන් ගෙදර. ඒකට ඔබ වෙලාව යොමු කරගන්න. ඔබට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක, ඔබට තියෙන පාසල් වැඩත් එක්ක, ඔබට තියෙන පන්තිත් එක්ක ඔබේ අම්මට ළඟට ගිහිල්ලා ඔබේ අම්මට ආදරේ දක්වන්න ඔබට බැරි වුණා නම්, දවසකට පොල් ටිකක් ගාලා හරි ඔබේ අම්මට ඔබට උදව්වක් කරගන්න බැරි වුණා නම් අන්න ඒකට අවස්ථාව දුයි. ඔබට පුළුවන් කමක් ලැබුණ නැත්නම් ජීවිතේ කවමදාකවත් ඔබේ තාත්තගේ කකුල් දෙක පොඩ්ඩක් අත ගන්න, අම්මගේ ඔළුව පොඩ්ඩක් අත ගන්න, ඔළුව රිදෙනවා පුතේ අමාරුයි කියනකොට අම්මගේ වැඩ ටිකක් දුවට කරලා දෙන්න. අවස්ථාවක් නොලැබුණා නම් ඒකට අවස්ථාව සම්පූර්ණ වෙන්න කාරණා නැහැ. අන්න අසම්පූර්ණ කම නිසා තමයි අපි යන්න කැමති නැත්තේ. මේ ජීවිතෙන් සමුගන්න කැමති නැත්තේ. ඒ නිසා දැන් බලන්නකො දැන් ප්‍රසිද්ධ නිලියක් දැන් මේක එක කතාවක් නෙමෙයි, මේක කතා ගොඩක් තියෙනවා. මේ මම එකක් කියන ප්‍රසිද්ධ නිලියක් පහුගිය දවසක වැඩසටහනකට ඇවිල්ලා මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නයක් මට මේ වනත් එක ගැලපෙනවා. මාධ්‍යවේදීන් අහනවා ඔබ ජීවිතේ ගොඩක්ම තැවුණු අවස්ථා තියෙනවද කියලා. ඔව් තියෙනවා. වැඩිපුරම ජීවිතේ තැවුණු සිද්ධිය විදියට ඔබ දකින්නේ මොකද්ද කියලා අහනකොට මම දෙනවා ලස්සන උත්තරයක්. උත්තරේ තමයි මම කොච්චර සාර්ථක වුණත් මට හිතෙනවා, මට දැනුණා, මට කොච්චර මිල මුදල් තිබුණත් හොඳ ප්‍රසිද්ධ නිලියක්. ඒකට සල්ලි ගොඩක් තියෙනවා. හොඳට වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා. මගේ අම්මට මම සැලකුවා මදි. මට අම්මට මගේ කාර්යබහුලත්වයත් එක්ක මගේ අම්මට සලක ගන්න බැරි වුණා. අනේ ඒක තමයි මට තියෙන කලකිරීම, දුක, තැවෙන සිද්ධිය කියලා මම ඊටාම විවෘතව කියනවා. දැන් ඕක ඔය කෙනෙක් කිව්වට ඕක ගොඩ දෙනෙකුට තියෙන එක. ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒක තමයි අනේ මට මේ දේ කරගන්න බැරි වුණා. මට අම්මට සලක ගන්න බැරි වුණා. තාත්තට උදව් කරගන්න බැරි වුණා. කියලා අන්න තැවෙනවා. බලන්න. එතකොට අන්න ඔබට අවස්ථාවක් තියෙනවා දැන් මේ ව්‍යසනයත් එක්ක ඔබ ගෙදරට වෙලා ඔබේ අම්මා තාත්තත් එක්ක වැඩි කාලයක් ගත කරන වෙලාවේ ඔබට පුළුවන් ඔබේ අම්මට දක්වන්න බැරි වෙච්ච ආදරය දක්වන්න. ඔබේ තාත්තට ඔබට දක්වන්න බැරි වෙච්ච ආදරය, කරුණාව දක්වන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබේ අයියත් එක්ක, ඔබේ අක්කත් එක්ක ඔබට කටයුතු කරන්න බැරි වුණා නම් සහෝදරත්වයෙන් ආදරේ
ඒ කටයුතු කරන්නට ඔබට දැන් ඔන්න අවස්ථාවක් සැලසීලා තියෙනවා. ඒ නිසා ඔබ කල්පනාවට ගන්න. හොඳින් කල්පනා කරන්න. ඒ කියන දේවල්, ඒ යුතුයකම් ටික, ඒ ටික හරියට අපි ක්‍රියාත්මක කරමින් කටයුතු කළොත් එහෙම අන්න ඔබේ ජීවිතේ ටික පිරෙනවා. අන්න බලන්න එතකොට මේ ව්‍යසනය නිසා අපිට වෙලා තියෙන දේවල් අපි ඍණාත්මකව දකින්න නැතුව ඒක අපි ධනාත්මක පැත්තකට පෙරලා ගන්නවා. මේ ව්‍යසනය නිසා අපිට අහිමි නේව ගොඩයි. ඒ අහිමි වෙන ඒවා අතරේ අපිට හිමි කරගත හැකි දේවල්, අපිට ලබාගත හැකි දේවල්, අපිට එකතු කරගත හැකි දේවල් පිළිබඳව අපි කල්පනා කරලා අපි ඒව සංවර්ධනය කරගන්නට ඕන. එහෙම කටයුතු කරොත් එහෙම අපිට ගොඩක් දේවල් දිනන්න පුළුවන්. එහෙම කටයුතු කළොත් එහෙම අපිට ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමයි අපි හිතන්නට ඕන. ඒ විදිහට කල්පනා කරාම ගොඩාක් අපිට ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. හරි. එතකොට එසේ සාර්ථක කරගන්නට අපි කටයුතු කළොත් අපිට ගොඩාක් දේවල් දිනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබට නිවසේදී, ඔබට ගෙදරදී අපිට කරගන්න බැරි වෙච්ච ඒ දේවල් ටික හරියට අපි සැලසුම් කරගමු, හරියට පුරවගමු. එසේ පුරවගත්තට පස්සේ දරුවෝ අපිට අප්‍රමාණ සතුටක් භුක්ති විඳින්නට පුළුවන්. ඇයි අපේ යුතුයකම් ටික අන්න අපි ටික සම්පූර්ණ වෙනවා. දැන් ශිෂ්‍ය ජීවිතය කියලා අපිට යුතුයකම් ඉෂ්ට කරන්න නැහැ කියලා හිතන්න එපා. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මම ලොක්ෙක් වුණාම මම රස්සාවක් කරන කාලේ තමයි අම්මට සලකන්නේ. මම රස්සාවක් කරන කාලේ තමයි තාත්තට සලකන්නේ. එහෙම කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි ඊට මෙපිට ඉන් මෙහා ඔබට ගොඩාක් දේවල් එසේ ඉෂ්ට කරගන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන අරගෙන කටයුතු කළොත් එමන්න ඔබේ ජීවිතය සම්පූර්ණ බවට, පිරිපුන් ජීවිතයක් බවට පත් කරගන්නට ඔබට අවස්ථාවක් සැලසෙනවා. ඕක හැමෝටම පොදුයි. අම්මටත් එහෙමයි, තාත්තටත් එහෙමයි. දැන් හිතන්නකො එහා ගෙදර කෙනාට එයා ගෙදර කෙනත් එක්ක හරි වෛරයෙන් ඉන්නේ. හරි තරහකින් පසු වෙන්නේ. ඒ තරහෙන් ඉන්නකොට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබුණේම නැහැ. සමහරවිට. ඒක අසම්පූර්ණ බවක් විදිහට අපිට හිතට වද දෙනවා. අනේ අර මිනිස්සයා එක්ක මට හිතවත් වෙන්න බැරි වුණානේ. අන්න ඒකට හොඳ අවස්ථාවක් මේක. අන්න සම්පූර්ණ වෙන්න අවස්ථාවක්. ඔබට පුළුවන් එයා නිවැරදි කරගන්න. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් අනේ මට පන්සල් යන්න බැරි වුණා. අන්න වැඩි. දැන් පන්සල් යන්න ඕන වුණත් යන්න පුළුවන්. ඕන වුණත් පන්සල් යන්න බෑ. ඕන වුණත් පන්සල් යන්න බැරි නේ. දැන් ඔන්න අද පොයේනේ පන්සල් පාළුවට ගිහින්. පන්සල් පාළුවට ගිහින්. ඒ වුණාට බලන්න ඔබට පන්සල් යන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිරෝධායන නීති කඩලා පන්සල් යන්න කියලා නෙමෙයි. ඒව කඩාගෙන පන්සල් යන්න ඕනේ නැහැ. ඔබ දැන් කල්පනා කරන්න ඔබ පන්සල ගෙදර පන්සලක් බවට පත් කරගන්න ඔබට පුළුවන්. දැන් ඔබට දානයක් ජීවිතයට දෙන්න බැරි වුණා. ඔබට දානයක් දෙන්න ආසයි. දානයක් දෙන්න ආසයි, දානයක් දෙන්න ඕන. අන්න ඒකට ඔබ අවස්ථාවක් කරගන්න දෙන්න පුළුවන් දාන. දැන් සමහර ලාවට මගෙන් අහනවා අනේ ආම්දුනේ බලන්න දානයක් දෙන්න ඕනේ, අපේ තාත්තගේ දාන දෙන්න ඕනේ, අම්මගේ දාන දෙන්න ඕනේ, 3 මාසෙ දෙන්න බැරි වුණා හරියට මොකද කරන්න කියලා අහනවා. ඇයි දාන දෙන්න බැරිද? පුළුවන්. ඔබට දාන දෙන්න පුළුවන් වෙනදට වඩා හොඳට. දැන් අන්න මේ තියෙන පරිසරයත් එක්ක ඔබට සමහර ලාවට බැරි වෙන්න පුළුවන්. හාමුදුරුවෝ 15 නමකට 20 නමකට ගෙදරට වඩම්මල දාන දෙන්න බෑ. හැබැයි ඔබට පින්සිතුවිල්ලක් පහළ වෙලා තියෙන බොහොම කලාතුරකින්නේ. එහෙම කලාතුරකින් පින්සිතුවිල්ලක් පහළ වෙලා තියෙන වෙලාවේ ඔබ කල්පනා කරන්න ඒ සිතුවිල්ල අපතේ දාගන්න එපා, යවන්න එපා. ඒකට දාන සූදානම් කරගන්න. දානේ හදන්න ගෙදර. දාන ටිකක් හදලා හිටන්න ගෙදර කට්ටියත් එක්ක අම්මයි තාත්තයි දුවේ පුතයි එකතු වෙලා දාන ටික සූදානම් කරලා මොකද කරන්න ඕන? සූදානම් කරලා පිරිසිදුව බුද්ධ පූජා කරන්න. බුදුහාමුදුරට දාන ටිකක් පූජා කරන්න. දාන ටික පූජා කරලා කැම පාර්සල් ටිකක් හදලා මේ වෙනකොට මේ දවස්වල දාන දෙන්න බැරි කන්න නැති අනන්ත පිරිස ඉන්නේ. සමහරවිට එහා ගෙදර කෙනාට කැම නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපි දන්නවා සමහරවිට අපේ ගණිගොඩේ ඇත්තොන්ගේ ආර්ථික මට්ටම් තියෙන කරදර උපද්‍රව ගැන අපි දන්නවා. එතකොට අපි දන්නවා මේගොල්ලන් අමාරුවෙන් යන්නේ කියලා. අනේ අයියේ මේ කැම පාර්සලේ ගන්නකො කියලා කැම එකක් දුන්නොත් මේක දානයක් නෙමෙයිද? සමහර වෙලාවට ඔබේ ගෙදරට හාමුදුරුවෝ 20 30 නමක් වඩම්මලා ඥාතීන් ඔක්කොම හතර කටියම ගෙන්නලා දෙන කෑම වේලකට දානයකට වඩා පින් සිද්ධ කරගන්න පුළුවන් මේ අමාරු වෙලාවේ ඔබට තව කෙනෙකුට කෑම වේලක් තියෙනවා. අන්න බලන්නතර ඔබ දාන දුන්නා. අනේ ඔබ බුද්ධ පූජා කරලා ඒ පින් සිතුවිල්ල සම්පූර්ණ කරගෙන ඔබේ සතුට විඳලා අවසානයේ කට්ටියත් එක්ක බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නකෝ මේ ඔබේ අම්මට නිවන් සුව ලැබෙන්න කියලා.
මියගිය ඔබේ සීයට ආච්චිට තාත්තට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබට කොච්චර පින් සිද්ධ වෙනවද? ඒ වගේම ඔබේ සිත කොච්චරනම් පිරිසිදු වෙනවද, පවිත්‍ර වෙනවද? ඒ නිසා දරුවෝ කාලයට ඉඩ දෙන්න එකේදී සමහර අවස්ථා තියෙනවා අපිට අනාගතයට බාර දෙන්න හොඳ නැහැ ගොඩක් දේවල්. අනාගතයට බාර දෙන්න හොඳ නැහැ. දැන් ගොඩක් දුරට අනාගතයට බාර දීපු මිනිස්සු වැඩේ වල් කරගත්තනේ. දැන් අවුරුදු 2ක් විතර යනකම් ගිය පාර වෙසක් එක අපිට සමරන්න උනේත් නැහැ. ඊට කලින් වෙසක් එක අපිට සමරන්න උනේත් නැහැ. ඊටත් කලින් මං ඉතින් සමරන්න උනේ නැහැ. එකපාරක් සහරාන අපිට දුන්න වැඩේ. ඊට පස්සේ අපිට කොරෝනා දුන්න වැඩේ. අපිට වෙසක් පොසොන් සමරන්න උනේම නැහැ. අවුරුදු නම් ඉතින් ජයට කෑවේ ඒකේ විපාක දැන් විඳිනවා. එතකොට ඒ විදිහට සමරන්න උනේ නැති එකේදී පාඩුව උනේ කාටද? දැන් සමහර අයගේ ආකල්පයක් තියෙනවා මම ඔය පොඩි පොඩි පොයල් වලට සිල් ගන්නේ නැහැනේ. මම සිල් ගන්නේ වෙසක් එකට. මම සිල් ගන්නේ පොසොන් එකට. පොසොන් එකට වෙසක් එකට තමයි සිල් ගන්නේ ලොකු පොයට. දැන් එතකොට මේ පොසොන් එකට සිල් ගන්නවද කට්ටිය? දැන් පහුගිය වෙසක් එකට සිල් ගත්තද? ආම් බලන්නකො. අර පොඩි පොයවල් අතෑරලා දාලා ඒවා වැඩිය නොසලකන්නේ නැතුව නොසලකා අර මහ විශාල ලොකු පොය එනකම් බලාගෙන හිටපු හැමෝම පරාද වුණානේ දරුවෝ. හැමෝම පරාජයටපත් වුණානේ. බලන්න කල්පනා කරලා ලෝකයේ ඇති. අර ලොකු පොය පොඩි පොය කියලා බෙදන්න නැතුව Tamanට හැකියාවක් අවස්ථාවක් සැලසිච්ච සැනින් පන්සලට කොට වෙලා බෝධි පූජාව තියාගත්ත කෙනා දිනුවා. Tamanට අවස්ථාවක් ලැබිච්ච ගමන් හිතිච්ච ගමන් දාන ටිකක් දෙන්න හිතිලා දාන ටිකක් සකස් කරගෙන පන්සලට දීපු යාචකයන්ට දීපු ළමා නිවාසෙට දීපු වැඩිහිටි නිවාසෙට දීපු මිනිස්සු දිනුවා. ඒක අනාගතයේ තව කවදා හරි දවසක දෙනවා කියලා හිතාගෙන හිටපු යාවන්ට ඒ වැඩේ කරගන්න බැරි වුණා. අන්න පේනවනේ එතකොට. ඔබ කල්පනා කරන්න ඕනේ අන්න ඒකයි. ඔබට අවස්ථාවක් ආවම ඔබට පින් සිතුවිල්ලක් පාළ වුණාම ඒක කොරෝනා නිසා පැත්තකට විසික් කරන්න එපා. ඒක ගෙදර අය නිසා පැත්තකට විසික් කරන්න එපා. සමහර අය මම දකිනවා සමහර අදහස් තියෙනවා අපේ ගමේ උන් එක කොහොමද පින්කම් කරන්නේ? අනේ හාමුදුරනේ අපේ ගෙදර આવොත් එක පින්කම් කරන්න බෑ. පන්සලට එන්නවත් බෑ. අපේ රටේ උන්දලත් එක්ක නම් යහපත් දෙයක් කරන්න බෑ. අන්න ඒ පුරුද්දක් තියෙනවා. මතක තියාගන්න අපේ රටේ අපේ ගමේ අපේ මේ ගෙදර කියලා අපි කාණ්ඩ විදියට කණ්ඩායම් විදියට නම් කරලා අපි පිනෙන් ඈත් වුණාට යන්න වෙන්නේ නම් තනියෙන් ඈ. යන්න වෙන්නේ තනියෙන්. දැන් ඒක හොඳටම ඔප්පු වෙන අවස්ථාවනේ. දැන් කොච්චර කල් විභාගෙ තිබුණත් කොරෝනා පොසිටිව් කියලා ආරංචි වෙච්ච ගමන් එනවා අර 1990 ඇම්බියුලන්ස් එක. ඇවිල්ලා මොකද කරන්නේ? ගෙදර යව අනේ තාත්තට ගොඩාක් දුව ආදරේ කියලා දුවත් එක්ක තාත්තා අරන් යන්නේ නැහැ. අම්මට ගොඩාක් ආදරේ තාත්තා කියලා දෙන්න අරන් යන්නේ chance එකක් එහෙම දෙන්නේ නැහැ කොහෙවත්. මම දන්නේ නැහැ එහෙම දෙනවද කියලා. එහෙම කොහෙවත් මම දන්න තරමින් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කුදලගෙන යනවා. බෑග් එකක්වත් අරගෙන යන්නේ නැතුව නිකම්ම ඇඳගෙන ඉන්න රෙද්දෙන් ගෙදර බඩු බාහිර ආදිවත් අරගෙන යනවා. මොකද ඒක යාට ගිනිහිල්ලා පාවිච්චි කරන්න බෑ. මොකද වෙන කෙනෙක් පාවිච්චි කරොත් මේක බෝ වෙන්න පුළුවන් නිසා. ගෙදර ආයත් නිරෝධායනයට දාලා අර තාත්තා වේවා දුව වේවා පුතා වේවා අරගෙන ගිහිල්ලා දානවා. ඔක්කොම ගොඩක් ඉන්න තැනකට දාන්නේ නැහැ. තනි ඇඳකට දාන්න. ඒ ඇඳවල ටිකත් වෙන් කරලා තියෙනවා. වාට්ටු ටික වෙන් කරලා තියෙනවා. ඒකෙත් තනි ඇඳකට දානවා. යාට එහෙට මෙහෙට යන්න බෑ. ඇඳට වෙලා ඉන්න ඕනේ. කැසිකිරි යන්න පුළුවන්. අනවශ්‍ය තැන් වල එළියට පාළියට යන්න පුළුවන් කමක් නැහැ. යාට කනගාටු වෙනුනත් ඒ විදියට කටයුතු කරන්න වෙනවා. ඉන්න සිද්ධ වෙනවා. පේනවනේ වැඩි. එහෙම ඉන්න සිද්ධ වෙනවා. ඒක තනියෙන් තමයි එතකොට රෝවල් ගත වෙලා ඒ ටික කරන්නේ. අනේ ඉතින් බුදුන්ගේ සරණින් කිසි කරදරයක් නැතුව බොහෝ දිනක අපේ රටේ තාමත් නිරෝගී සුවයෙන් ඉන්න අවස්ථා තියෙනවා. අවාසනාවකට කීප දෙනෙක් බොහෝ දෙනෙක් මේ වගේම මිය යනවා. මිය ගියාට පස්සේ අනේ ඉතින් මිනිහ වෙන්ද වගේ මල්ශාලාවට ඇවිල්ලා මල්ශාලාවෙන් ගෙදරට ගෙනල්ලා දවස් 10ක් විතර තියාගෙන බూరు ගහගෙන කැරම් ගහගෙන වැඩේ කරන්න පුළුවන්. බෑ. තාත්තා ජනාධිපතිද තාත්තා අගමැතිද තාත්තා ඇමතිද മന്ത്രിද ප්‍රාදේශීය සභාවේද විද්වාන්පතිද ආමුදුරුවෝද කතන්දර මොකක්වත් නැහැ. මොකද කරන්නේ? කෙලින්ම මැරිච්ච ගමන් දානවා අර ඉටි බෑග් එකක් ඇතුළට සීල් කරනවා. දානවා. ඒක නිකන් මොකක් හරි පෙට්ටියක් අසල දාලා කෙලින්ම ගෙනියන්නේ ආදානාගාරයට. වල දාන්නවත් නැහැ කුච්චලම දාන්න. ඔය ගමන තනියමනේ යන්නේ. ඔය ගමන තනියම. අන්න බලන්න බර පින් කරන්න යනකොට අපි හිතුවා මේ පෞද්ගලිකව හිතන්න තු පොදුවේ ඔක්කොටම වරද්ද පැටවුවා. ගෙදර උන්දලත් එක පින් කරන්න බෑ. ගමේ આવොත් එකයි පින් කරන්න බෑ. අනේ අපේ පන්සලේ හැමදෙරුත් එක කරන්න බෑ කිසි දෙයක්. එහෙම කියලා එක එක්කෙනාට පැවරුවට මොකද ඔබට යන්න වෙන්නේ තනිවම. ඔබට තනිවම යන්න වෙන නිසා දරුවෝ පින්වතුනි ඔබ කල්පනා කරන්න. ඔබේ කාර්යය ඔබ තනිව සිද්ධ කරගත යුතුයි. අපිට තියෙන කාර්යය අපි අනිවාර්යයෙන්ම තනිව සිද්ධ කරගත යුතු වෙනවා. එසේ කරගන්න බැරි වුණොත් එහෙම එසේ කරගත්තේ නැත්නම් එහෙම අනිවාර්යයෙන්ම ඔබට දැවෙන්න සිද්ධ වෙනවා. ඔබට දැවෙන්න සිද්ධ වෙනවා. ඔබට හූල්ලන්න සිද්ධ වෙනවා.
අද වර්තමානයේ මේ කියන ව්‍යසනයට ලක් වෙලා කවුරු හරි කෙනෙක් නිරෝධායනයට ගිහිල්ලා දැම්මත් තනියෙන් ඔහු ඇඳේ ඉඳන් කල්පනා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අනේ මං ජීවත් වෙලා ඉන්න කාලේ මට පුළුවන්කම තියෙද්දි මට සල්ලි තියෙද්දි මං පන්සල් ගියේ නැහැ. පන්සලේ දානයක් දුන්නේ නැහැ. ගෙදර යවන්ට මම උදව් කරේ නැහැ, නෑදෑයන්ට උදව් කරේ නැහැ, යාළුවන්ට උදව් කරේ නැහැ, කුවක කමින් ඊර්ෂියාවෙන් හිටිය නිසා මට තව කෙනෙකුට සලකන්න බැරි වුණා කියලා ඔන්න තැවෙනවා. ඔන්න දුක් වෙනවා. ඔන්න ශෝක කරනවා. අනේ මගේ යාළුවා ඉල්ලද්දි මල් ළඟ තියෙද්දිත් මට පෑන දෙන්න බැරුණා, පැන්සල දෙන්න බැරුණා, පොතක් දෙන්න බැරුණා, මගේ නෝට් එක දෙන්න බැරුණා. එයාට කොච්චර අමාරුවෙන්ද ඉන්නේ නැත්තේ මං උදව් කරේ නැහැ, මට පුළුවන්කම තියෙද්දි ඔන්න තැවෙනවා. ඔන්න ඇයි කරගන්න බැරි වෙච්ච දේවල් කල්පනාවට වෙන්නේ තනි වුණාම. තමා තනි වුණා. ඒ නිසා එවැනි අර කරගන්න ගොඩාක් දේවල් ඉතිරි වෙලා තියෙන කෙනා තමයි යන්න සූදානම් නැත්තේ. යන්න සූදානම් නැති ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙන කෙනා. ඒ නිසා ඔබ ගොඩක් දේවල් ඉතුරු කරගන්න නැතුව ගොඩක් දේවල් ඉවර කරගන්න. ඉවර කරගන්න. ඔබේ යුතුයකම් ටික ඉවර කරගන්න. ඔබෙන් අම්මට වෙන්න ඕන යුතුයකම් ටික ඉවර කරගන්න. තාත්තට වෙන්න ඕන යුතුයකම් ටික ඉවර කරගන්න. සහෝදරයන්ට, දරුවන්ට, තමාගේ ආසන්නයේ ඉන්න ආදරණීයයන්ට ඔබෙන් වෙන්න ඕන යුතුයකමක් තියෙනවා නම්, වගකීමක් තියෙනවා නම් ඒක ඉෂ්ට කරගන්න කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබ අවට ඔබේ ඥාතීන්ට, ඔබේ හිතවතුන්ට, ඔබේ ගමට, ඔබේ රටට, ඔබේ පන්සලට ඔබෙන් වෙන්න ඕන යුතුයකමක් තියෙනවා අනිවාර්යයෙන්ම. අපි අහසින් පාත් වෙච්ච අය නෙමෙයි, අපි හැමෝටම පැත්තකට වෙලා ඉන්න බෑ. අපිට යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම ඔබ ඉෂ්ට කරන්න. ඒ යුතුයකම ඔබ ඉෂ්ට කරාම ඔබට දැනෙන සතුට අප්‍රමාණයි. ඒ සතුටෙන් ඔබව ජීවත් කරනවා. ඒ නිසා ඔබේ ක්‍රමවේදය වෙනස් කරගන්න වෙනවා. ඔබේ ක්‍රමය පොඩ්ඩක් දැන් වෙනස් කරගන්න වෙනවා. ඒක වෙනස් කරගත්තොත් දරුවෝ ලොකු වෙනසක් දරන්නට පුළුවන්. දැන් එතකොට කාරණා කීපයක් මම ඔබට පැහැදිලි කරා. අවසාන වශයෙන් මම තව එක කාරණයක් පැහැදිලි කරනවා. දැන් අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. අපිට පුරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ දේ තමයි පින්නතුනි බෞද්ධය වුණාට අපිට බැරි වුණා උදේ හවස අඩුම තරමේ බුදුන් ටිකවත් වැඳගන්න. අපි කවුද භාවනා කරන්නේ? අපි සමහරලාවට මාසෙට එක වතාවක් පන්සලට ආවනම් පන්සලට ආපු කෙනා සිල් ටිකක් ගන්න නැති, භාවනා ටිකක් කරන්න නැති, බණ ටිකක් අහන්න නැති. ඒ ටික කරගන්න බැරි වුණා. ওই ටික කරගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා ඔබ කල්පනාවට ගන්න. ඒක කරන්න ඔබට දැන් අවස්ථාවක් සැලසිලා නිසා ඔබ අනිවාර්යයෙන්ම අඩු ගානේ උදේ හවස දෙකේම බැයි නම් හවසට හරි කමක් නැහැ. ඔබේ අම්මා තාත්තා දුව පුතා හැමෝම එකට එකතු වෙලා ලෞතුරා බුදුහාමුදුරන්ට මල් ටිකක් තියලා පහනක් පත්තු කරලා, තෙල් නැත්තම් ගෙදර පහන පත්තු නොකරත් කමන්නේ මල් ටිකක් පැන් ටිකක් තියලා මොකද කරන්න ඕන? ඔබ බුදුන් වදින්න. බුදුහාමුදුරන්ට වන්දනා කරා. ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා හාමුදුරුවෝ වෙනකන් ඉන්නේ නැතුව, ඒ වගේම ටීවී එකේ විතරක් දාලා හැමදාම ටීවී එකෙන් සේප් වෙන්නේ නැතුව, ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා කර්ණීයමෙත්ත සූත්‍රය කියන්නේ, රතන සූත්‍රය සජ්ජායනය කරන්න. ඔබට අප්‍රමාණ ශක්තියක් අනිවාර්යයෙන්ම සැලසෙනවා. ඒ නිසා ඔබ කල්පනාවට ගන්න මේ වෙලාවේ ඔබට ගෙදර ඉඳන් කරන්න ලොකු පින්කමක් තියෙනවා. ලොකු වැඩක් තියෙනවා. ඒක ඔබේ ජීවිතේ වෙනස් කරනවා. ඒ නිසා හවසට ගෙදර ඉන්න දූල පුතාලා අම්මලා තාත්තලා එකතු වෙලා මොන වැඩේ තිබුණා? මොකද අපිට මෙච්චරයි දැන් ගොඩ යන්න තියෙන ක්‍රමය. මෙච්චරයි අපිට දැන් සාර්ථක වෙන්න තියෙන ක්‍රමය. ඒ නිසා අනිවාර්යයෙන්ම හැමෝම එකට එකතු වෙලා බුද්ධ වන්දනාව චුට්ටක් වෙලා කරන්න. දැන් මේ කියන්නේ පැය 3-4ක් කරන්න ඕනේ නැහැ. වුරුදු වෙන්න විනාඩි 10ක් කරන්න. විනාඩි 10කට දඩි බිඩි ගාලා කියන්න ආයි ස්පීඩ් කිව්වට කමන්න ඒක කමන්න. මේක පුරුද්දක් ඇති කරගන්න මුලින්. චුට්ටක් බුදුන් වඳින්න පුරුදු වෙන්න. මල් ටික තියලා ගාත ටික කියලා බුදුන් වඳින්න. විනාඩි 2-3ක් භාවනා කරන්න. විනාඩි 2-3. මේක පරීක්ෂණයක් විදිහට කරලා බලන්නකො චුට්ටක්. පරීක්ෂණයක් විදිහට විනාඩි 3ක් විතර භාවනා කරන්න. එහෙම භාවනා කරලා ඊට පස්සේ පිරිත් සූත්‍රයක් කියන්න. කට්ටියත් එක්ක වැරදි හරි කමන්නේ කියන්න. ඔබට බනින්නේ නැහැ. සාප කරන්නේ නැහැ. දේව කෝපයට ලක් වෙන්නේ නැහැ. පිරිත් චුට්ටක් වරදුනා කියලා. මොකද ඔබ පාලි භාෂාව හදාarලා නෙමෙයි කියන කමක් නැහැ. සමහර අය යනවා පිරිත් වැරදියට කියන්න හොඳ නැද්ද කියලා. පිරිත් වැරදියට කිව්වම ඉතින් ඒකේ බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක ඔබට හදාගන්න පුළුවන්. ඔබ ටික ටික උරු වෙන්න පිරිත් අහන්න, පිරිත් කියන්න. ඒ කියනකොට පින්නතුනි ඔබ තුල මහා බලයක් ගොඩ නැගෙනවා. ඔබේ නිවස තුල ලොකු බලයක් ගොඩ නැගෙනවා. ඔබට හැම පැත්තෙම ආරක්ෂාව සැලසෙනවා. ටික කාලයකට මේක කරලා බලන්න. ටික කාලෙක. ගෙදර කට්ටියත් එක්ක චුට්ටක් භාවනා කරන්න. වෙනද ඔබට පන්සල් ගිහිල්ලා හැමෝම එක පහනපත්තු කරගන්න බැරි වුණා නම් ගෙදර හැමෝටම පහනපත්තු කරලා ආශිර්වාද කරන්න පුළුවන් අවස්ථාව සැලසීලා තියෙනවා. මල් ටිකක් කැඩුවට පස්සේ ඒක ඩොග් ගාලා ගිහිල්ලා දුව තියන්නේ නැතුව අම්මා කුසී හිටියක් කමන්නේ තාත්තා කොහේ හිටියක් කමන්නේ සාලි හිටියක් කමන්නේ තාත්තා හොයාගෙන ගිහිල්ලා ඒකට අත ගස්සන්න. අම්මා හොයාගෙන ගිහිල්ලා ඒකට අත ගස්සන්න. නංගි හොයාගෙන ගිහිල්ලා ඒකට අත ගස්සලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට තියන්න. පහනත් එහෙම කරන්න. පැන් ටිකත් එහෙම කරන්න. ඒ ටික තියලා විනාඩි ගාණක් වැඳලා ඔබ ප්‍රාර්ථනා කරන ඔබේ දෙවියන්ට ඔබ පින් දෙන්න. ඔබේ ඥාතිවරුන්ට ඔබ පින් දෙන්න. අවසානයේ ඔබ වටින ප්‍රාර්ථනාවක් කරන්න. මාත් මගේ නිවසේ ඇත්තොත් මගේ රටවාසීනුත්
මේ මුළු ලෝකයාම සුවපත් වේවා කියලා බෞද්ධ විදියට ආශිර්වාද කරනවා. එහෙම ආශිර්වාද කළාට පස්සේ බලන්න කොච්චර ලොකු දෙයක් ඔබේ පවුල තුල වෙනවද කියලා, ඔබේ ගම තුල වෙනවද කියලා, ඔබේ රට තුල වෙනවද කියලා, මුළු ලෝකෙම වෙනවද කියලා හිතලා බලන්න. අපේ රටේ ඉන්න බෞද්ධයන්ගෙන් 120ක් මේ වැඩේ කළොත් එහෙම මට විශ්වාසයි අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් අපේ රටේ මේ මහා ව්‍යසනයෙන් මොදව ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇයි මේක මේ එක තැනකින් පන්සලෙන් අරෙන් මේන් කරනවාට අමතරව නිවස තුලින් ගෙදරින් පෞද්ගලිකව එක්කෙනා දෙන්න විදියට මේ වැඩේ ක්‍රියාත්මක කරපුවාම මේකට එන බලය මේ තුල කොට නැගෙන බලයට පුළුවන් මුළු ලෝකයක් වෙනස් කරන්න. මුළු ලෝකයක් සුවපත් කරන්න. ඔබට මතක ඇති චීනේ වුහාන් වල කොරෝනා හැදුනාම අපේ මිනිස්සු අපේ ආමදුරු පිරිත් කිව්වා. ඒකේ බලය අප්‍රමාණයි. ඒ පිරිත් ටිකට ස්තුති කළා මේ මිනිස්සු. ඒ පිරිත් ටිකට සාදුනාද පැවැත්තුවා. ඒ පිරිත් ටිකේ ආශිර්වාදයෙන් ඒගොල්ලන්ට සහනයක් සැලසුණා. සහනයක් සැලසුණා. බලන්න. ඒ රටරටවල මිනිස්සුන්ට ආශිර්වාද කරන්න කටයුතු කළානේ. අපිට එන්නත් කලින් අදටත් පිරිත් කියන. අදටත් පන්සල් වල නොකඩවා පිරිත් කියනවා මේ කොරෝනා වෛරසයෙන් මුදව ගන්න. හැමෝම වෙන සත්‍යාවෙන් බලන්න. මේක ස්වභාවිකව ආපු දෙයක් නිසා මේක එකපාර කාටවත් නැති කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට බාහිරව ඇති කර ගන්න පුළුවන් බලවේග ටිකට ශක්තියක් දීලා ඒ ශක්තිය තුලින් අපේ රට ආරක්ෂා කරන දෙවිවරුන්ට පින් අනුමෝදන් කළ ඔවුන්ගේ ආශිර්වාදයෙන් අපේ රට ජාතිය ලෝකය මුදව ගන්නට අප්‍රමාණ වෙලසකින් කටයුතු කරනවා. ඒකට ඔබ දායක වෙන්න. ඒ නිසා අද දවසේදී ඔබ කල්පනාවට ගන්න. මම ඔබට කියන්න උත්සාහ කරේ කාරණා කීපයක් ගැන. එක කාරණයක් තමයි සෞඛ්‍ය අංශ වලින් දීලා තියෙන සෞඛ්‍ය පුරුදු ටික අපි බෞද්ධ විදියට විනයක් ඇතුව ආරක්ෂා කරන්න ඕනේ. ස්වයං විනයක් අපි තුළ ගොඩනගා ගන්න ඕනේ. ඒ විනයට ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණය තමයි අපි ළඟ තිබිච්ච අධිපරිභෝජන රටාවෙන් මිදිලා අර පැරණි සමාජයේ තිබුණා. ඉස්සර අපි තුල තිබුණා. අපේ බුදුහාමුදුරුවෝ අපිට උගන්වපු, අපේ බුදුහාමුදුරුවෝ අගය කරපු සරල දැහැම් ජීවන පෙරතට අපි නැවත උරු වෙන්නට ඕනේ. ඒක තමයි අනිත් කාරණය. ඊළඟ කාරණය තමයි මේ අපිට වෙලා තියෙන ව්‍යසනය මේක ඍණාත්මකව දකින්න නැතුව මේක ධනාත්මක බවට පත් කරගෙන මේක අභියෝගයක් විදියට අරගෙන ඔබේ නිවසේ සිට මේ අභියෝගය ජය ගන්නට අවශ්‍ය කරන කටයුතු ටික ඔබ සැලසුම් කරගන්න. එහෙම කටයුතු සැලසුම් කරනකොට ඔබට ඔබෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කරන්න. ඔබට තියෙන වගකීම ඔබ නොපිරියලා ඉෂ්ට කරන්න. ඒ ටික ඔබ ටික ටික ඉෂ්ට කර ගන්නකොට ඉෂ්ට කරමින් කටයුතු කරනකොට ඔබට මේ කාලේ පාඩුවක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අධ්‍යාපන ගැටලුවක් තියෙන ඉගෙන ගන්න අපහසුතාවයක් තියෙන අමාරුකමක් තියෙන දරුවාට මේක හොඳ අවස්ථාවක් නැවත නැගී සිටින්න. නැවත නැගී සිටින්න. ගන්න පෙළපොත අතට ගන්න ඒක අරගෙන ඔබ කියවන්න ගුරුවරු ඉන්නකම් සිග්නල් නැහැ කියලා පැත්තකට වෙන්න එපා. මොකද සිග්නල් නැහැ කියලා දරුවෝ නිකන් ඉන්නේ නැහැ මේ කාලේ. සිග්නල් නැති වුණත් දරුවා බුද්ධිමත් දරුවා වැඩේ කරගන්නවා. ඒකට තමයි ඔබට පෙළපොතක් දීලා තියෙන්නේ. කියවන්න පෙළපොත. වෙනස් විදියට හිතන්න. අනිත් අය ඔක්කොම නිදාගෙන ඉන්න වෙලාවේ අනිත් අය ඔක්කොම කොරෝනා නිසා සිග්නල් නැහැ කියලා, ෆෝන් නැහැ කියලා, ආර්ථිකයේ ශක්තිමත් නැහැ කියලා, ප්‍රශ්න කරදර අපේ ඉස්කෝලේ ගුරුවරු උගන්වන්නේ නැහැ කියලා අනිත් අයට දොස් නගන අතරේ ඔබ වෙනස් කෙනෙක් වෙන්න. ගන්න පොත අරගෙන කියවන්න. පාඩම් සැලසුම් කරන්න. හදන්න. ෂෝට් නෝට් කරන්න. ඉස්සරහට තියෙන විභාග වලට ඔබ සූදානම් වෙන්න. ඒකට කවුරුත් කියන්න ඕනේ. ඒ වෙනස ඔබ තුල ඇති කරගෙන කවදාරි අපි ඉක්මනින් ප්‍රාර්ථනා කරමු පාසල් ආරම්භ කරන්න හැකි වෙන්න කියලා. අන්න එදාට ඔබ වෙනස් දරුවෙක් විදියට පාසලට එන්න. වෙනස් දරුවෙක්. හිටියට වඩා පහත් තැනකට නෙමෙයි. හිටියට වඩා ගොඩක් ඉස්සරහට ගිය දරුවෙක් විදියට ඇවිල්ලා ඔබේ පන්තියේ අය විශ්මයටපත් කරන පුතෙක් වෙන්න. ඔබේ පන්තියේ ගුරුවරයා විශ්මයටපත් කරන දරුවෙක් බවට පත් වෙන්න. එහෙමපත් වුණොත් මේ කොරෝනා ව්‍යසනය ඔබ වෙනස් විදියට දැක්ක කෙනෙක්. ඔබ වෙනස් විදියකට ගත්ත කෙනෙක් බවට පත් වෙන්න. ඒ නිසා කොරෝනා වලින් වැටෙනව වෙනුවට කොරෝනා වලින් නැගිටින දරුවෙක් බවට පත් වෙන්න උත්සාහවන්ත වෙන්න. ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න, ඔබේ වගකීම හරියට ඉෂ්ට කරන්න. එතකොට ඔබට අප්‍රමාණ සුවයක්, සතුටක්, සැනසීමක් ලබන්නට පුළුවන්. වගේම බෞද්ධ විදිහට අපි ප්‍රාර්ථනා කරන මේ ජීවිතය තුළ අපිට එකතු කරගන්න තියෙන, ඉටු කරන්නට තියෙන සියලුම කාරණා සම්පූර්ණ කරගත්තා වෙනවා. එසේ කර ගැනීම තුළින් ඔබට පුළුවන්කම තියෙනවා අවසානයේදී ශක්තිමත් කෙනෙක් විදිහට අභිමානයෙන් යම්මට අවසන් ගමන් යන්න. කාටවත් අත නොපා, කාටවත් කරදරයක් නොකර, අවසාන වෙලාවේ හාමුදුරුවෝ හොය හොයා ඉන්නේ නැතුව, අවසාන වෙලාවේ පිරිත් කියා මේ පිරිත් පොත් හොය හොයා ඉන්නේ නැතුව, සතුටෙන් සැනසීමෙන් සිහි බුද්ධියෙන් අවසන් ගමන් යන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්නට කටයුතු කරන්න කියලා තමයි ඔබට මතක් කරන්නේ. ඒ නිසා හෝරාවකට වැඩි කාලයක් තිස්සේ ඔබ හැමදෙනාම වෙනුවෙන් මේ ධර්ම දේශනාව දේශනා කරලා අපි බලාපොරොත්තු වෙන්නේ. මේ උත්තම දවසේ, මේ වටිනා දවසේ, අපේ රට ධර්මාලෝකයේ ලැබුණු මේ දවසේ අපි ගොඩාක් කනගාටු වෙනවා. අපිට පන්සලක් ගානේ ගිහිල්ලා
ගියක් ගාන ගිහිල්ලා අපි බණ කිව්වා. අප්‍රමාණව අපි මේ පොය දවසට කටයුතු කළා. හැබැයි ඒක කරගන්න බැරි වුණා. මාර්ගගත ක්‍රමයෙන් හෝ ඔබට මේ දහම් පද අහන්නට සැලසුවේ ඔබ කෙරෙහි තියෙන අප්‍රමාණ ආදරය නිසා. ඔබේ ගුරුවරු, විදුහල්පතිතුමා ඇතුළු ඒ හැමදෙනාම අපේ හාමුදුරුවෝ ඇතුළු හැමෝම ඔබට තියෙන අප්‍රමාණ ආදරය නිසා තමයි මේ දහම් කරුණු මේ උත්තම දවසේ, මේ වටින දවසේ ඔබට අහන්න සැලසුවේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු. ධර්මාලෝකයෙන් මුළු රටම සැනසීමටපත් වුණු කුරා කුඹියාගේ සිට මහා ජනාධිපති අගමැති රජවරු පවා සැනසීමටපත් වුණු මේ උත්තම දවසේ අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ අපි මේ ධර්මයේ ශ්‍රවණය කරලා ලබන ආශිර්වාදය අපේ ජීවිතවල අපි එකතු කරගත්ත සහ එකතු කර ගනිමින් ඉන්න පින්වල ආශිර්වාදය මේ උත්තම මව් භූමිය, මේ අපේ රටේ මාතෘ භූමියෙන් මේ භයානක වසංගතය ඉක්මනින්ම නැති වෙලා යනවා. ඉක්මනින්ම නැති වෙලා යනවා. ඒ වගේම මේ මුළු ලෝකෙෙම ඉක්මනින්ම මේ ව්‍යසනයේ තුරන් වෙලා සුපුරුදු පරිදි ඔබට මට අපේ යහපත් කටයුතු කරන්නට සුදුසු පරිසරයක් මේ මුළු ලෝකයටම උදා වේවා කියලා ඒ උත්තම ප්‍රාර්ථනාව ඔබ හැමදෙනාම සිද්ධ කරන්න. එසේ සිද්ධ කිරීම තුළින් ඔබටත්, ඔබේ පවුලේ ඇත්තන්ටත්, අපේ රටටත්, මුළු ලෝකයටත් අප්‍රමාණ ආශිර්වාදයක් සැලසෙනවා නොඅනුමානයි. ඒ නිසා ඔබ හැමදෙනාම අවසාන වශයෙන් කල්පනාවට ගන්නවා, විශ්වාස කරනවා ඔබ ඔබේ නිවසේ සිට ඉතාම හොඳින් මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන්නට ඇති කියලා. ඒ සම්බන්ධ වුණ හැම දරුවන්ටමත් මේක අහගෙන ඉන්න හැම දිනාටමත් අප්‍රමාණ ආනිසංසයක් සැලසෙනවා. අද දවසේදී පාසලේදී වෙනදනම් අපි ගොඩාක් කටයුතු සිද්ධ කරනවා. අපේ හාමුදුරුවෝ එකතු වෙලා මා විශාල පින්කම් කරනවා. ඒ වගේම සතියක් පුරාවට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ වෙලාවේ උන්වහන්සේලාත් ගුරුවරුත් පැත්තකට වෙලා ඉන්නේ නැතුව ආදරණීය දරුවෝ වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ කාර්ය සිදු කළ යුතුයි කියලා කල්පනා කරලා මේ කරන දේ අතිශය වටිනවා. ඒ වගේම අපි අතිශය අගය කරනවා. ඒ වගේම ආශිර්වාද කරනවා. ඒ වගේම පින් දෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා සිද්ධ කරගත් අනන්ත අප්‍රමාණ පින විද්‍යාලාධිපති තුමා ඇතුළු පාසලේ අතිගෞරවනීය අපේ බලංගොඩ දම් අපේ පඬිත හාමුදුරුවෝ ඇතුළු ඒ මහා සංඝරත්නයටත්, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාටමත්, ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර ලොකු කුඩා හැමදෙනාටමත්, ඒ වගේම ඔබේ නිවෙස්වල දෙමාපියන් ඇතුළු ඒ සියලුම දෙනාටම මේ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාදය සැලසේවා. සැලසිලා ඔබ හැමදෙනාටම උතුම් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා. අපේ පින්වත් දරුවන් හැමදෙනාටම ඉක්මනින්ම නැවත පාසල් ලැබිලා මේ අධ්‍යයන කටයුතු සාර්ථකව සිද්ධ කරන්නට, ඒ වගේම අපේ ගුරු බෞද්ධුන්ට ඒ කටයුත්ත සාර්ථකව සිද්ධ කරන්නට ඉක්මනින්ම අවස්ථාව සැලසේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ හැමදෙනාටම මේ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ආයුරාරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා. ඔබේ අධ්‍යාපන කටයුතු ඉක්මනින්ම තවදුරටත් සාර්ථක කරගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ව්‍යසනයෙන් අපේ රට මුදවා ගන්නට අප්‍රමාණ කැපකිරීම කරන වෙහෙසටපත් වෙලා කටයුතු කරන සෞඛ්‍ය අංශවල සුළු සේවකයාගේ සිට වෛද්‍යවරු දක්වා පින්වත් හැමදෙනාටම, ආරක්ෂක අංශවල පින්වත් හැමදෙනාටම, ඒ වගේම රටේ තොටේ මේ කටයුත්ත වෙනුවෙන් වෙහෙසෙන මහන්සි වෙන පින්වත් හැමදෙනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාද සැලසීලා ඔවුන් හැමදෙනාටම උතුම් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂ ආශිර්වාදයක් අපි පළ කළ යුතු වෙනවා. මෙවැනි කටයුතු සිද්ධ කරන්නට අවස්ථාව සැලසෙන්නේ අපේ අතිගෞරවනීය ධම්මදින්න පඬිත හාමුදුරන් වහන්සේ නිසා. ඉතින් උන්වහන්සේ තමයි මේ කටයුතු සියල්ල සංවිධානය කරන්නේ. ඒක ඔබට ආශිර්වාදයක්. ඒ වගේම ඔබට වාසනාවක්. ඔබේ පාසලේ ගුරු හාමුදුරු කෙනෙක් විදිහට උන්වහන්සේ මේවා කොච්චර කෙතරම් අපහසුතාව තිබුණත් සැලසුම් කරනවා. ඉතාම හොඳින් මේ කටයුතු සැලසුම් කළ සූදානම් කරලා ඔබ වෙනුවෙන්, ඔබේ විද්‍යාලය වෙනුවෙන්, සමස්ත දුවදරුවන් වෙනුවෙන් මේ අප්‍රමාණ උතුම් මෙහෙවර සිද්ධ කරපු අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේට උතුම් නිදුක් නිරෝගී භාවය චිරජීවනය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම, ඒ වගේම අධ්‍යයන සියලුම දෙනාටම, ඒ වගේම පාසලේ සියලුම දුවදරුවන්ට, අපේ රටවැසි සමස්ත පාසල් දුවදරුවන් හැම දෙනාටම මේ උතුම් පින්කම අනන්ත ආශිර්වාදයක් වේවා. ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා. මෙලව ජීවිත සුවපත් කරගන්නට, හැම දිනාගේම පරලොව ජීවිත සුවපත් කරගන්නට, ඒ වගේම විශේෂයෙන් මේ කොරෝනා ව්‍යසනය නිසා මිය ගිය පින්වත් හැම දිනාගේම පරලොව ජීවිත සුවපත් කරගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් මිය ගිය හැම දිනාම පින් අනුමෝදන්ව අවසන නිවනින් සැනසේවා කියලා පින් දීපක් වශයෙන් සාදුනාදයක් පවත්වන්න. समस्त दिव्य देवताओं महासला में पिन अनुमोदन देवा अनुमोदन देवियान की दिवसुर वड़ा दिनु करगे ඔබ හැමදෙනාම දෙවියෝ ආරක්ෂා කරගෙන ඉන්නවා. අපේ උතුම් මාතෘ භූමිය
දෙවියෝ විසින් රැක දෙත්වා මේ කොරෝනා වෛරසයෙන් මිදිලා අපිට මේ සියලුම කටයුතු සිද්ධ කරන්නට දෙවියෝ ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ සියලු දෙනාටම මෙලව පරලොව ජීවිත සුවපත් වේවා. අවසන් නිවන් පිණසම මේ උදාාතර වටිනා ධර්ම දේශනාමය පින්කම ඔබ අප හැම දිනාටම අවසන් නිවන් පිණසම හේතු වේවා වාසනාවන්ත වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමින් ඔහොම මැද ගන්න ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්칸තු ලෝක සාසනං චිලං රක්칸තු දේශනං චිලං රක්칸තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි හැමදාම තෙරුවන් සරණයි.